හරි. සුබ උදෑසනක් හැමෝටම. අද අපි අපේ පාඩම් මාලාවේ අවසාන දවසේ කියන්නේ තීරි වල අවසාන දවස පටන් ගන්නනේ. ඒ වගේම අපි අවසාන පාඩම. හැබැයි මේ අවසාන පාඩම මම කොටසක් ගිය සතියේ පටන් ගත්තා. කොටස් කිහිපයක් කව කළා. ඇත්තටම මොකක්ද අපේ ස්ථාවර ආදායම් සුරකුම්පත් ගැන පාඩම නේ. හරි. මම ඒ ගිය සතියේ කව කරපු ටිකෙත් පොඩ්ඩක් රිෆ්‍රෙෂ් කරගෙන අද පාඩම කරගෙන යන්න. බලන්න හැඳින්වීම ස්ථාවර ආදායම් සුරකුම්පතක් යනු සමාගම් මහ රාජ්‍ය මගින් ආයෝජකයන් වෙතින් ණය ලබා ගැනීම සඳහා භාවිතා කරන මූල්‍ය උපකරණයක. මම අර ගිය සතිය ඇතුළේ පෙන්නුවා නේද? ණය දෙන්න කැමති ආයෝජකයෝ ඉන්නවා. ඒතකොට ණය ගන්න කවුද කැමැත්තෙන් ඉන්නේ? රාජ්‍ය සහ විවිධ සමාගම් වෙන්න පුළුවන්. එතකොට මේ ණය ගන්නකොට ඒගොල්ලෝ නිකුත් කරන සහතිකයක් වගේ දෙයකට තමයි අපි මේ කියන්නේ සුරකුම්පතක් කියලා. මෙසේ ණයට ලබා ගන්න අරමුදල් භාවිතා කරන්න මොනවද? විවිධ ව්‍යාපෘති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එදිනදා කටයුතු වලට සමානලවට ණය ගන්න පුළුවන් නේ. ස්ථාවර ආදායම් සුරකුම්පත් ආයෝජකයන් වෙත විවිධ කාල පරාසයන් ඔස්සේ ස්ථායී ඉපැයීම් මාර්ගයක් වෙනවා. මේ ස්ථායී ඉපැයීම් මාර්ගයක් කියන්නේ දැන් උතෙන්දී අපි සංසන්දනය කරලා බලන්න ඕනේ මොනවද විවිධ ආයෝජන මාර්ග කියන බලන්න. ආයෝජන මාර්ගයක් අපිට තව ප්‍රධාන ආයෝජන මාර්ගයක් තමයි කොටස්. දැන් මේ කොටස් කියන්නේ ස්ථායී ඉපැයීම් මාර්ගයක්. දැන් කොටස් වලට හම්බෙන ආදායම් මොකක්ද? එක විදිහක් තමයි ලාභාංශ, අනිත් විදිහ තමයි අපි කියනවා ප්‍රාග්ධන මේ ප්‍රාග්ධන ලාභයක් කියලා. ඒ කියන්නේ කොටස් මිල වැඩි වුණාම වැඩි මුදලට විකුණන්න පුළුවන්. දැන් මේ දෙකම අනිවාර්යෙන් හම්බෙනේවද? ලාභාංශ හම්බෙන්නේ ව්‍යාපාරේ ලාභ ලැබුවොත් විතරයි. එතකොට ප්‍රාග්ධන ලාභයක් හම්බෙන්නේ ව්‍යාපාරයේ කොටස් මිල ඉහළ ගියොත් විතරයි. හැබැයි මේකත් එක්ක අපි සංසන්දනය කරලා බලමු. ස්ථාවර ආදායම් සුරකුම්පත් ඒවාදී අනිවාර්යෙන් අර කියපු කූපන් අගය සහ කල්පිරීමේදී මුළු ඒ කියන්නේ මුහුණත් අගය අනිවාර්යෙන්ම හම්බෙනවා නේද? ඒතර ස්ථාවර ආදායම් සුරකුම්පත් ස්ථායී ඉපැයීම් මාර්ගයක් කියන්නේ ඒක. අනිවාර්යෙන් අපිට ඒ අදාළ කූපන් සහ ඒ කියන්නේ ආරම්භක ආයෝජනය කියන ಜಾති දෙකම අනිවාර්යෙන් අපිට හම්බ වෙනවා. කොටස් වගේ දෙයක් එක සංසන්දනය කළොත් මේක අපි කියන්නේ ස්ථායී ඉපැයීම් මාර්ගයක් කියලා ස්ථාවර ආදායම් සුරකුම්පත් වලට. හරි ඊට පස්සේ අපි පදමාලාව ඔස්සේ ගියා නේද? පදමාලාව මම මෙන්න මේ උදාහරණයක් වලින් පොඩ්ඩක් තව ටිකක් පැහැදිලි කරන්න. හරි. දැන් බලන්න දැන් මේ මෙතන ආරම්භක ආයෝජනයක් තියෙනවා කීයකද? 92.735ක ආරම්භක ආයෝජනයක් මෙන්න මෙතන මෙහෙම තියෙනවා. ඊට පස්සේ ඒක දැන් මේ ස්ථාවර ආදායම් සුරකුම්පතේ මුහුණත් අගය කීයද? මේ තියෙන මුහුණත් අගය මේ තියෙන්නේ 100යි. මුහුණත් අගය ඇවිල්ලා 100යි. එතකොට මුහුණත් අගය 100ක් වෙච්ච මෙන්න මේ ස්ථාවර ආදායම් සුරකුම්පත දැන් මුහුණත් අගය දැන් බලන්න මුලින්ම පැහැදිලි කළේ අපි මුහුණත් අගයනේ. මුහුණත් අගය කියන්නේ නිකුත් කරන ලබන කිසියම් මුහුණත් අගයක් සදාවේ පරිණත විවිධ නැවත ගෙවන්න ලබන්නේ මෙම අගයල. දැන් මේ තියෙන්නේ මේ අදාළ සුරකුම්පතේ මේ මූල්‍ය ප්‍රවාහය තමයි මේවා කරලා තියෙන්නේ. දැන් මේ තියෙන්නේ අවුරුද්ද ආරම්භයේ ඊට පස්සේ මේ තියෙන අවුරුද්දක් අන්තිමේදී පළවෙනි කූපන් එක හම්බ වෙනවා. අවුරුදු දෙකක් අවසානයේ දෙවෙනි කූපන් එක හම්බ වෙනවා. අවුරුදු තුනක් අවසානයේ තුන්වෙනි කූපන් එක හම්බ වෙනවා. ඒතර මේක මුළු කාලය කීයද? කල්පිරීමට තියෙන මුළු කාලය ඇවිල්ලා කියන්නේ පරිණත් කාලය කොච්චරද? අවුරුදු 4යි. දැන් පරිණත් කාලයත් අපි මෙතන හඳුන්වලා තියෙනවා නේද? මේ තියෙන පරිණත් දිනය කියලා සුරකුම්පත කල්පිරණ දිනය. ඒතර මේ කල්පිරණ දිනේ තියෙන අවුරුදු 4කින්. ඒතර කල්පිරණ දිනේදී ආපසු ගෙවන්නේ මොකද්ද? කල්පිරණ දිනේදී ආපසු ගෙවන්නේ සුරකුම්පතේ මොකද්ද? මුලින් දාපු ගානද එහෙම නැත්නම් මුහුණත් අගයද? සුරකුම්පතේ හැමතිස්සෙම මුහුණත් අගය. මුහුණත් අගය තමයි ඒ කියන්නේ කල්පිරීමේදී ගෙවන්නේ නේද? ඒතර මෙයා ඊට වඩා ටිකක් අඩු ගානකට තමයි මේක මුලදී අරන් තියෙන්නේ. ඒක අපි තව ටිකකින් පැහැදිලි කරන්නම් ඒ ගාන අපි තීරණය කරන්නේ කොහොමද කියලා. ඒතර මුහුණත් අගය තමයි මේ අන්තිමේදී ගෙවන ගාන. ඒතර නිකුත් කිරීමේදී මුහුණත් අගයක් සඳහා තමයි මේගොල්ලෝ එකග වෙන්නේ. හරි ඊට පස්සේ කූපන් අනුපාතිකය බලන්න. දැන් මේකේ කූපන් අනුපාතිකය ඇවිල්ලා මේ 12 ගානේ හම්බෙලා තියෙනවා. කූපන් අනුපාතිකය හැමතිස්සෙම ගණනය කරන්න මත තියාගන්න මොකක් මතද? මුහුණත් අගය මත. ඒ කියන්නේ මේ දාපු 92 ගාන මත නෙමෙයි හැමතිස්සෙම කූපන් අගය තිරණ වෙන්නේ මුහුණත් අගය මත. ඒතකොට දැන් මේකේ කූපන් අගය කීයක් වෙන්නේ නැද්ද? මේ 12 හම්බෙලා කියලා කියන්නේ මේකේ කූපන් අනුපාතිකය 12යි. කාල පරිච්ඡේදයක් සඳහා පොලී ගේම තමයි කූපන් අනුපාතිකය කියන්නේ. ඒතර කූපන් අනුපාතිකය වැඩි කරන්න ඕන හැමතිස්සෙම මුහුණත් අගයෙන් වැඩි කරාම තමයි කූපන් ගෙවීමේ. ඊටසේ වෙළඳපොළ අගය කියන්නේ සුලකුම්පත් වෙළඳපොළට වර්තමානයේ විකිරණ මිල. දැන් මේ වෙළඳපොළ මිලට තමයි මෙයා මේ අරන් තියෙන්නේ. දැන් අවුරුදු 4කින් කල්පිරණ කූපන් මේ සුලකුම්පත මෙයා කීයකටද අරන් තියෙන්නේ? 92.73කට තමයි අරන් තියෙන්නේ. මේක තමයි වෙළඳපොළේ විකිරණ මිල කියලා අපි කියන්නේ.
හරි. ඊට පස්සේ පියවීම දිනේ විකුණුම්කරු මොකද පියවීම දිනේ කියන්නේ විකුණුම්කරු ඒ කියන්නේ විකුණුම්කරුට ගැනුම්කරුට මුදල් විකුණුම්කරුවෙන් ගැනුම්කරුට අයිතිය මාරු වුණ දවස නේද? ඒ කියන්නේ ඒක ගැන එච්චර ගොඩක් ලොකුට හිතන්න ඕනේ. කොහොම හරි දැනගන්න අයිතිය ලැබෙන දවස ඇවිල්ලා මේ පියවීම දිනේ කියලා. ඔකට හේතුව සමහර වෙලාවට ඒ කියන්නේ දැන් හිතන්නකෝ අද මම ඔයාගෙන් සුරුකුම්පතක් ගත්තා කියලා. එතකොට ඒ ගත්ත දවසට කියනවා අපි වෙළඳ දිනේ කියලා. ඒතර ඒ ගත්ත දවසෙන් වෙන්න ඕනේ නැහැ. දැන් ඔයාගේ මමනේ ගත්තේ. ඒතකොට මම මුදල් ඔයාට ගෙවන්න ඕනේ. මුදල් ගෙවන දවස සමහර ලාවට ඊට වඩා දවස් 3ක් වගේ T+3 කියලා අපි කියන්නේ දවස් 3කට පස්සේ වෙන්න පුළුවන්. සෙටල්මන්ට් ඩේට් එක. ඒතර අන්නේ අදාළේ සෙටල්මන්ට් ඩේට් එකේ දවසේ තමයි අර අයිති හොමාර වෙනවා කියලා කියන්නේ. මෙන්න මේ වගේ ඒක තමයි මේ පියවීම දිනේ කියලා අපි කියන්නේ. ඊට පස්සේ බලන්න මෙන්න මේ පළදාව කියන්නේ මොකක්ද කියලා. සුරේකුම්පත රඳවා තබා ගන්නා කාලය සඳහා ඉපයුම් අනුපාතය කියනවා. පරණත වෙනතුරු හෝ අතරමැදි කාලයක් දක්වා කියලා දෙකක් දීලා තියෙනවා. දැන් පළදාව බලන්න මෙන්න මේක ඇස්සලා දැන් මේකේ මේ කූපන් වගේ කොච්චරද 12%යි. ඒතර පළදාව කියලා තියෙනවා 14.52ක් කියලා. හරිද? එතකොට දැන් මේ පළදාව කියලා කියන්නේ දැන් මෙයාට මේකෙන් ප්‍රතිලාභ මොනවද හම්බෙන්නේ? මෙයා මේ අද දවසේදී රුපියල් 92.73ක් වියදම් කළා මේ සුරකුම්පත මේ දෙය ගත්තාම මෙයාට අවුරුදු 4කින් හම්බෙනවා කොච්චරද? රුපියල් 100ක්. ඊට අමතරව හම්බෙනවා හැම අවුරුද්දකටම පාරක් රුපියල් 12 ගාන. එතකොට මේ 100ක් හම්බෙනවා හැම අවුරුද්දකටම පාරක් රුපියල් 12 ගාන හම්බෙනවා. එතකොට මේ ඔක්කොම මෙයාට හම්බෙන දේවල් මෙයාගෙන් ගියේ කොච්චරද 92.73යි. එතකොට මෙයාට මේ හම්බෙන දේවල් වල වර්තමාන අගයයි මෙයාට හම්බෙන දේවල් එක එක කාලෙදී හම්බෙන්නේ. එතකොට ඒව සංසන්දනය කරන්න අපි අද දවසට ගේන්න ඕනේ. ඒතර අද දවසට ගේනල් ඉවර වෙලා ඉන්නේ හම්බෙන ඒ කියන්නේ අද දවසට ගේනවා කියලා කියන්නේ මුදලේ කාලය අගය ගැන සැලකිල්ලක් දක්වන්න ඕනේ නේද? එතර මෙයාට මේ මෙන්න මේ හම්බෙන දේවල් වල අගයයි මෙයා අද වියදම් කරපු ප්‍රමාණයයි බලලි ඉවර වෙලා අපි බලනවා කොච්චරක් ඒ කියන්නේ කොච්චර පොලියක් මෙයාට අවුරුද්දකට හම්බෙලාද කියලා. කියන්නේ දැන් මෙයාට මේ 12 ගානේ හම්බෙනවා. දැන් 12 විතරක් හම්බුනා නම් කොච්චර හම්බෙන්නේ හිතන්න 100ක් වියදම් කළා 12 ගානේ හම්බුනා කියලා. එහෙම නම් 0.12යි නේද? දැන් එච්චර සරල නෑ මේකේ 92යි ගානක් වියදම් කළා 12 ගානේ හම්බෙලා තව කල්පිරීමේදී 100ක් හම්බෙනවා. ඒතර මෙන්න මේ ඔක්කොම ගණන් ටික බලලා ඉවර වෙලා අපි බලනවා මෙයාට කොච්චර ප්‍රතිලාභයක් හම්බෙලාද කියලා. මේ වියදම් කරපු 92ට මේ 12 වෙයි මේ අන්තිමේදී හම්බෙච්ච 100යි කාලය අගයත් ඇතුළත් කරලා ගණනය කරලා බලන කොච්චර ප්‍රතිලාභයක් මෙයාට හම්බෙලාද කියලා. අන්න ඒකට තමයි පළදාව කියලා කියන්නේ. දැන් පළදාවයි කූපන් අගයයි පටල ගන්න එපා. මොකද්ද කූපන් අගය කියන්නේ? කූපන් අගය කියන්නේ මුහුණත් අගය මත ඒ කියන්නේ දැන් අපිට අපි හිතන්න ගිහලා ස්ථාවර තැන්පතුවක් දැම්ම කියලා. ඒතර ස්ථාවර තැන්පතුවක් දැම්මොත් එහෙම අපිට හම්බෙන්නේ පොලියක් නේ. අන්නේ පොලිය අවුරුද්දක පාරක් පොලිය හම්බෙනවා කියලා හිතන්නකෝ. අන්නේ පොලිය වගේ තමයි මේ කූපන් අගය. දැන් මෙතන මේ කූපන් අගයට අමතරව තව අමතර වාසියක් තියෙනවා. මොකද අමතර වාසිය? අමතර වාසිය ඇවිල්ලා දැන් සාමාන්‍යයෙන් දැන් බැංකුවක 100ක් දැම්මොත් 100ක් නේ අවුරුදු 4 අන්තිමේ හම්බෙන්නේ. දැන් මෙතන දැන් 92යි ගාණක් දාලා 100ක් හම්බෙනවා. ඒතර එතනත් වාසියක් තියෙනනේ. මෙන්න මේ අපිට හම්බෙන මේ ප්‍රතිලාභ ජාති දෙකීම ප්‍රතිලාභ ජාති දෙකේම එකතු සලකලා ඉවර වෙලා අපි ගණනය කරගන්න ප්‍රතිලාභය තමයි පළදාව කියලා කියන්නේ. හරිද? ඒතර පළදාව කියන්නේ මොකක්ද කියලා දාන්න. ඊට පස්සේ කලින් ස්ලයිඩ් එකේ තිබ්බ මොකද්ද? සුරකුම්පත රඳවා තබා ගන්නා කාලය සඳහා ඉපයුම් අනුපාතිකය පරණ තුනතුරු අතරමැදි කාලයක් දක්වා. ඒතර මේක මේ අවුරුදු 4 කල්පින කම්ම රඳවා තියාගන්න ඕනේ කියලා එකක් නැහැ. ඒතර පළදාව සමහරවිට මෙයා අවුරුද්දයි මාස කිහිපයක් ගියාට පස්සේ අවුරුදු එකමාරක් කියලා හිතනකො අවුරුදු එකමාරක තව කාටට විකුණනවා වෙන්න පුළුවන්. ඒතර දැන් 92.73ට ගත්ත එක මෙයා විකුණන 98.13කට. ඒ අතර කාලේ මෙයාට එකපාරක් කූපනොත් හම්බුණා. ඒතර අන්නේ හම්බෙච්ච කූපන් එකයි මේ 92යි ගාන එක 98යි ගාන වියදම් කරනකොට රුපියල් 6ක් වැඩියෙන් විකුණන්නේ. එන්නේ ලාභයත් කාලයගයත් ඒ රුපියල් 6යි ගානෙත් කාලේ මුදලේ කාලිකගයත් එක්කත් සලකලා බලලත් ආයෙ ඔන්නම් අපිට පළදාවක් ගන්න කරන්න පුළුවන්. දැන් මේ පළදාව ගණනය කළාම මෙතන ඇවිල්ලා තියෙන 11.22. දැන් මේ පළදාව ගණනය කරන හැටි එච්චරම ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ නැහැ. මම මේ දැනුම් පිණිස කියන්නේ පළදාව කියන්නේ මොකක්ද කියලා කවුරු හරි ඇහුවොත් මේ කියන්නේ මොකක්ද? දැන් මෙතන නම් කල්පිරණකම් පළදාව මෙතන නම් අතරමැදි කාලයකදී විකුණුවත් ඒ දක්වා ලැබිච්ච කූපනුයි ඊට පස්සේ විකුණුම් මිලෙන් ලැබෙන ලාභය කියන දෙකේම එකතුවෙන් හම්බෙන ප්‍රතිලාභය තමයි මේ පළදාව කියලා කියන්නේ. පළදාව කියන්නේ මොකක්ද කියලා ඕගොල්ලන්ට ටිකක් පැහැදිලි. එතන ඒතර පළදාව සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන පළදාවට අපි කියනවා වෙළඳපොළ පොලි අනුපාතිකය. කියන්නේ වෙළඳපොළ පොලි අනුපාතිකයවත් සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙනවා.
ඒ කියන්නේ දැන් ආයෝජකෙක් දැන් මේ සුරකුම්පත් වල ආයෝජනයක් නේ කරන්නේ. එයා එතකොට සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන එයා අපේක්ෂා කරන බලාපොරොත්තු වෙන ප්‍රතිලාභයක් තියෙනවා. ඒ කියන්නේ එයාට අවශ්‍ය ප්‍රතිලාභයක් තියෙනවා. අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතිකය කියලා අපි කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවා required rate of return කියලා. දැන් මේ අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතිකේ ගොඩක් වෙලාවට සමාන වෙන්නේ මොකටද? වෙළඳපොළ පොලි අනුපාතිකයවත් එයා අඩු ගන්න බලාපොරොත්තු වෙනවා. මොකද එයාට බැංකුවක ගිහලා තැන්පත් කළා උපයා ගන්න පුළුවන් ප්‍රතිලාභය මොකද්ද? වෙළඳපොළ පොලි අනුපාතිකය නේද? ඒත් එයා අවම වශයෙන් අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතික වෙන වෙළඳපොළ පොලි අනුපාතික. ඒකට සාමාන්‍යයෙන් ප්‍රශ්නවලදී දුන්නොත් එහෙම දැන් පළදාව දීලා නැහැ. පළදාව කීයද කියලා දීලා නැහැ. හැබැයි වෙළඳපොළ පොලි අනුපාතිකේ දීලා තියෙනවා. ඒතර ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මෙයාගේ මේ අවශ්‍ය කරන ප්‍රතිලාභ අනුපාතිකේ සාමාන්‍යයෙන් වෙන්නේ මොකද්ද? වෙළඳපොළ පොලි අනුපාතික. මේකම තමයි මෙයා බලාපොරොත්තු වෙන පළදාවත් නේද? ඒතර මෙයා බලාපොරොත්තු වෙන පළදාවත් ඒකම තමයි. ඊට පස්සේ අපි සුරකුම්පත් වර්ගීකරණයක් කළා නේද? මතක ඇතිනේ ඒක නම් පැහැදිලි කළා නේද? නිකුත් කරන්න අනුව අපිට කියන්න පුළුවන් භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කරන්නේ කවුද? රජය. ආයතනික බැඳුම් කර. එහෙම නැත්නම් සමාගම් බැඳුම් කර. එහෙම නැත්නම් සාංගමික බැඳුම් කර කියලාත් කියන ඒවා නිකුත් කරන්නේ කවුද? විවිධ සමාගම්. ඊට පස්සේ නායකර කියන්නේ නායකර නිකුත් කරන්නේ සමාගම් නේද? ඊට පස්සේ වර්ණ තියෙන කාලය අනුව අපි බලුවා කෙටි කාලේනේ වසරකට අඩු ඒවා භාණ්ඩාගාර බිල්පත් හරි එහෙම නැත්නම් වාණිජ පත්‍රිකා වෙන්න පුළුවන්. මේ වාණිජ පත්‍රිකා නිකුත් කරන්නේ කවුද? සමාගම්. ඊට පස්සේ වස්ත්‍රකට වැඩි ඒවා නිකුත් කරන උදාහරණ කීපයක් කියන්නේ මොනවද? භාණ්ඩාගාර බැඳුම් කර. රජය විසින් නිකුත් කරන භාණ්ඩාගාර බැඳුම් කර වසරකට වැඩි පරිණත කාලයක් සාමාන්‍යයෙන් තියෙනවා. ඊට පස්සේ විවිධ සමාගම් මගින් නිකුත් කරන ණයකරවල සාමාන්‍යයෙන් කල්පිරණ කාලය අවුරුද්දකට වැඩි. ඊට පස්සේ අපි කිව්වා කූපන් වර්ගය අනුව වර්ගීකරණය කරන්න පුළුවන් කියලා. මොනවද කූපන් වර්ගය අනුව වර්ගීකරණය කරන්නේ? ශූන්‍ය කූපන්. ඒ කියන්නේ කූපන් එකක් හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මෙන්න මේ උදාහරණ ගත්තොත් එහෙනම් මෙයා 92.73ට අද දවසේ මිලදී ගන්නවා. එයාට අවුරුදු 4කින් රුපියල් 100ක් හම්බ වෙනවා. මේ අතරමැද කූපන් හම්බ වෙන්නේ නැහැ හැබැයි. ඒතර පළදාවට අදාළ වෙන්නේ මේ 92යි 100යි කියන දෙක විතරයි. 100යි මේ අවුරුදු 4 කාලයගේ. ඒක සලකලා විතරක් ගණනය කරන්න පුළුවන්. ඊට පස්සේ විචල්්‍ය කූපන් කියලා කියන්නේ අර හැම අවුරුද්දම 12 හම්බෙන්න සමහර අවුරුදු 10 වෙන්න පුළුවන් සමහර අවුරුදු 12 වෙන්න පුළුවන්. ස්ථාවර කූපන් කියන්නේ ඒ උදාහරණේ තිබ්බ ආකාරයේ කූපන් එකක් නේද? ස්ථාවර කූපන් එකක් කාල පරිච්ඡේදයකට වරක් හම්බ වෙනවා. අවුරුද්දක් වෙන්න පුළුවන් නැත්නම් මාස 6කට පාරක් වෙන්න පුළුවන්. ඒ විදිහට ස්ථාවර කූපන් එකක් අනිවාර්යෙන් හම්බ වෙනවා. ඊට පස්සේ මිදවීමේ ලක්ෂණ කියලා කියන්නේ මේක ලොකුවට දැනගන්න අවශ්‍යතාවයක් නැහැ. කැඳවී හැකි මිදවීම කියන්නේ මොකද්ද? මිදවීම කියලා කියන්නේ දැන් අපි ගන්නවනේ සුරකුම්පතක්. අපි සුරකුම්පතක් ගන්නවා. සුරකුම්පත ගන්න අපි ණයට සමාගමකට මුදල් ලබා දීලානේ. ඒතර අපිට මුදල් අවශ්‍යතාවයක් එනවා කියලා හිතන්නකෝ. ඒතර අපිට මුදල් අවශ්‍යතාවයක් ආවම කරන්න පුළුවන් කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මේ සුරකුම්පත ඔන්න වෙළඳපොලේ විකුණන්න පුළුවන් තව කාට හරි. විකුණලා ඉවරලා ඒ වෙලාව වෙළඳපොලේ විල ගන්න පුළුවන්. එහෙම නැත්නම් අනිත් එක තමයි මේ සුරකුම්පත අර සමාගමට ආපහු දීලා අපි දුන්න මුදල සමාගමෙන් ඉල්ල ගන්න පුළුවන්. දැන් මේක ඇවිල්ලා නිශ්චිත පරණත කාලයකට සාමාන්‍ය සුරකුම්පත් නිකුත් කරන්නේ. එතකොට අවුරුදු 4කට නිකුත් කරපු සුරකුම්පතක් දැන් මම අද දවසේ ගන්නවා. දැන් 2020 නේ. 2024 තමයි මේක කල්පිරේ. එතකොට මට 2022 දී සල්ලි ඕන උනායි කියලා සමාගමට ගිහිල්ලා සුරකුම්පත් දීලා සල්ලි ඉල්ලුවාම දැන් සමාගමට මේක ප්‍රශ්නයක් නේද? එතකොට ගොඩක් වෙලාවට ඒ කියන්නේ එහෙම අවස්ථාවක් නෑ මේක විචල් අවුරුදු 4කට කල්පිරනවා කියලා කියන අවුරුදු 4ෙන් තමයි අපිට සල්ලි හම්බෙන්නේ. හැබැයි සමහර සුරකුම්පත් තියෙන පුළුවන් ඒ වගේ ලක්ෂණක් තියෙන පුළුවන් මෙන්න මේ කැඳවි හැකි ලක්ෂණය කියලා. ඒතර කැඳවි හැකි ලක්ෂණය කියලා කියන්නේ අපිට ඕනනම් අවුරුදු 2කින් හරි. අපිට ඕනනම් අවුරුදු ඇත්තටම කැඳවි හැකි ලක්ෂණය නෙමෙයි ඒකට කියන්නේ මිදවි හැකි ලක්ෂණය කියලා. අපිට ඕනනම් අවුරුදු 2කින් මොකද කරන්න පුළුවන්? අපිට ඕනනම් මේ සුරකුම්පත සමාගමට දීලා ඉවරලා සුරකුම්පත් සමාගමට දීලා ඉවරලා මොකද කරන්නේ? සුරකුම්පත් සමාගමට දීලා ඉවරලා සල්ලි ඉල්ල ගැනීම හැකියාව තියෙනවා. ඒ කියන්නේ හැම සුරකුම්පතටම මේ ලක්ෂණ නෑ. අවුරුදු 4 නම් කාලෙ පෙන්න 4ෙන් තමයි මේක කරන්න පුළුවන්. හැබැයි මිදවිය හැකි සුරකුම්පතකදී මොකද වෙන්නේ? අවුරුදු 2කින් අපිට ඕන නම් සුරකුම්පත් දීලා ඉවරලා සමාගමේ සල්ලි ඉල්ල ගන්න. ඒතර කැඳවිය හැකි කියලා කියන්නේ ඒකේ අනිත් පැත්ත. දැන් මෙතනදී අයිතිය හම්බුනේ අපිටනේ. අපිට සුරකුම්පත් දීලා සල්ලි ඉල්ල ගන්න පුළුවන්. කැඳවිය හැකි ඒවා කියලා කියන්නේ සමාගමටත් ඕනනම් පුළුවන්. සමාගමටත් ඕනනම් පුළුවන්. දැන් සමාගමට ඕන තරම් සල්ලි තියෙනවා කියලා හිතන්නකෝ අවුරුදු 2කින්. එතකොට මේ දැන් අපිට පොලිය ගෙවගෙන ඉන්න ඒගොල්ලන්ට අවශ්‍යතාවය නැති වෙන්න පුළුවන්. දැන් එහෙම කියලා අවුරුදු 4ක් කල්පන සුරකුම්පතක් ඒගොල්ලන්ට අපේ එකපාරට ඉල්ල අපිට සල්ලි දීලා ඒකෙන් ගැලවිලා යන්න බෑ. හැබැයි කැඳවිය හැකි කියන ලක්ෂණය තිබ්බොත් එහෙම සුරකුම්පතේ මොකද වෙන්නේ? එයාට ඕනනම් පුළුවන් අපිට සල්ලි දීලා අපේ සුරකුම්පත තරම් එයාගේ මේ පොලි වියදම බලක්වා ගන්න.
ඊට පස්සේ පරිවර්තනය කළ හැකි සුරකුම්පත් කියලා කියන්නේ සමහර සුරකුම්පත් පුළුවන් අවුරුදු කීපකින් හෝ එහෙම නැත්නම් කල්පිරීමේදී හෝ පුළුවන් සමහර ලාවට කොටස් වලට වගේ පරිවර්තනය කරන්න. ඒ කියන්නේ දැන් සමාගමක අයිතිය හම්බෙන්න කාට සමාගමක අයිතිය හම්බෙන්නේ කොටස් හිමියටනේ. ඒතර කොටස් හිමියන්ගේ ලාභය සමහර ලාවට අසීමිතයි. පාඩුත් වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේම දැන් ඒ කියන්නේ ස්ථාවර ආදායම් සුරකුම්පතට හම්බෙන්නේ පොලියක්නේ. සමාගම කොච්චර ලාභ ලැබුවත් සමාගම ඒ අවුරුද්දේ 75ක ලාභයක් ලැබුණා. 75ක ලාභයක් ලැබුවත් අරගේ කූපන් අගේ 108යි නම් අපිට හම්බෙන 108යි ස්ථාවර ආදායම් සුරකුම්පත. හැබැයි කොටසකදී අර 175ක ලාභය ලැබුවා කියලා කියන්නේ හම්බෙන ලාභාංශ කොට වැඩි වෙන්න පුළුවන් නේ. එතකොට ඒ වගේ ඒක තමයි කොටස් වල සුරකුම්පත් වල තියෙන වෙනස. එතකොට මේ සමහර සුරකුම්පත් තියෙන පුළුවන් කිසියම් කාලයක් අවසානයේදී කොටස් වල පරිවර්තනය කළ හැකි ලක්ෂණයක් තියෙන පුළුවන්. මෙන්න මේ වගේ විවිධ ලක්ෂණ තියෙන සුරකුම්පත් තියෙනවා. මේ උදාහරණ කීපයක් විතරයි මම මේ මෙතන සඳහන් කරලා තියෙන්නේ. හරි ඊට පස්සේ අපි දැන් මේ ගිය සතියේ පොඩ්ඩක් රිෆ්‍රෙෂ් කරගෙන වගේ මම කිව්වා දැන් මේ සතියේ අපි අලුතෙන් කරන්න තියෙන කෑල්ල තමයි වැදුම් කර මිලකරණය කියන කොටස. හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරි බැඳුම් කර මිලකරණය කියන කොටස යටතේදී අපිට ප්‍රධාන මේ බැඳුම් කර ඒ කියන්නේ දැන් මෙහෙම දැන් බැඳුම් කර කියලා මම කියලා තියෙන දැන් මෙච්චර කල් සුරකුම්පත් කියන හිටියේ සුරකුම්පත් වල විවිධ ආකාරයව තිබ්බන්නේ දායතනික බැඳුම් කර තිබ්බා භාණ්ඩාගාර බිල්පත් තිබ්බා භාණ්ඩාගාර බැඳුම් කර තිබ්බා හැබැයි අපි මේ පාඩමේදී පහසුවට අපි මේ මින් ඉදිරියට සුරකුම්පත් වල බැඳුම් කර කියලා කියාගෙන යමු මොකද අපිට සාමාන්‍යයෙන් ප්‍රශ්න එන්නේ බැඳුම් කර වලින් පමණක් වගේ තමයි සමහරලාට බිල්පත්වල එන්නත් පුළුවන් මම බිල්පත්වල මිල ගණනය කරන හැටි කියලා දෙන්නම් බැඳුම් කළ මිලකරණය කියලා අපි ඉස්සරහට කියාගෙන යමු. එතකොට මේ වගේ අගයන් දෙකක් තියෙනවා. එකක් තමයි වෙළඳපළාගේ අනිත් එක තමයි නිසගාගේ. එතකොට වෙළඳපළාගේ කියලා කියන්නේ ඉල්ලුම හා සැපයුම මත වෙළඳපොළ තීරණය වෙන මිලලු. ඒ කියන්නේ දැන් මේ බැඳුම් කර වලටත් වෙළඳපොළක් තියෙනවා. දැන් කොටස් වෙළඳපොළ තියෙන කොටස් වෙළඳපොළ ඒ කියන්නේ කොටස් වල තියෙනවා කොටස් වෙළඳපොළක් නේද? කොළඹ කොටස් වෙළඳපොළ කියන්නේ CSC එක කියලා කියන්නේ ඒකේ කොටස් සමහර කොටස් මිලදී ගැනීම හා විකිණීම සිද්ධ වෙනවා නේ. ඒතර මොකක් හරි කොටසක ඉල්ලුම් වැඩි වුණොත් මේ කොටසේ අගය ඉහළ යනවා නේද? මේ වගේ බැඳුම් කර වලටත් ද්විතීයික වෙළඳපොළක් තියෙනවා. ඒ කියන්නේ බැඳුම් කර වලට තියෙන වෙළඳපොළවල් දෙකක්. මොකක්ද පළවෙනි වෙළඳපොළ ප්‍රාථමික වෙළඳපොළ. සාමාන්‍යයෙන් මේ භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කරන්නේ කවුද? භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව නේද? ඒතර ශ්‍රී ලංකා මහ බැංකුව මේ භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කරන්නේ කාටද? ප්‍රාථමික වෙළඳපොලේ ප්‍රාථමික වෙළඳපොලේ මේගොල්ලෝ නිකුත් කරන්නේ ප්‍රයිමරි ඩීලර්ස්ලා කියලා ඉන්නේ. ප්‍රයිමරි ඩීලර් ආයතන අහලා තියෙනවනේ දන්නේ ප්‍රයිමරි ඩීලර්ස්ලාට තමයි මේගොල්ලෝ මුලින්ම බැඳුම් කර නිකුත් කරන්නේ. ඊට පස්සේ මේ ප්‍රයිමරි ඩීලර්ස්ලාගෙන් ද්විතීයික වෙළඳපොලේ විවිධ ආයෝජකයන්ට මේ බැඳුම් කර නිකුත් වෙනවා. එතකොට මේ නිකුත් කරනවා. එතකොට මේ ද්විතීයික වෙළඳපොලේදී මේ බැඳුම් කර ගන්න පුළුවන් විකුණන්න පුළුවන්. එතකොට මේ මොකක් හරි බැඳුම් කරයකට තියෙන ඉල්ලුම හා සැපයුම අනුව තමයි මේකේ වෙළඳපොළ තීරණය වෙන්නේ. ඒ කියන්නේ ඉල්ලුමක් නැත්තම් බැඳුම් කරේ මිල ඉහළ යන්නේ නැහැ. හොඳට ඉල්ලුම් තියෙනවා බැඳුම් කරේ මිල ඉහළ යනවා. ඒක තමයි වෙළඳපොළ අගය කියලා අපි කියන්නේ. හරිද? ඊට පස්සේ තව එකක් තියෙනවා මොකක්ද මේ ඇවිල්ලා නිසගාගය. බැඳුම් කරේ අනාගත කූපන් හා පරිණත කිරීම ප්‍රවාහයන් අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතය යටතේ වට්ටම් කිරීමෙන් ගණනය කරන ලද වර්තමාන අගය ඇසුරෙන් ලැබෙන මිලලු. හරිද? නිසගාගය කියන්නේ මොකක්ද කියලා අපි බලමු නේ. දැන් අපි අපේ අර උදාහරණයක් ගමුකෝ. දැන් ඔන්න මේ ඇවිල්ලා දැන් 2020. අපි තමයි දැන් අද කාලේ මේ year 0 කියලා ගන්න. මේ අවුරුදු දෙකකින් year 1. අවුරුදු දෙකකින් year 2. අවුරුදු තුනකින් year 3.
දැන් බැඳුම් කරයක් සාමාන්‍යයෙන් තියෙන ලක්ෂණ මොනවද? ඒක අනිවාර්යෙන් පරිණත කාලයක් තියෙනවා නේද? දැන් අපි ගමු අපේ මේ බැඳුම් කරේ ඇවිල්ලා පරිණත කාලය අවුරුදු 4යි කියලා ගමු. ඒතර මෙයා තියෙනවනේ මූලත් අගයක් තියෙනවා. මූලත් අගය කියන්නේ මොකද? ෆේස් වැලියු එක නේද? මෙයාගේ ෆේස් වැලියු එක. මූලත් අගය අපි ගමු 100යි කියනවා. හරි. ඉතින් මෙයාගේ කූපන අනුපාතිකයක් තියෙනවා. කූපන අනුපාතිකය අපි ගමු 12යි කියලා ගමුකෝ. ඊට පස්සේ අනිත් එක මොකද්ද? ඵලදාවක් තියෙනවා. දැන් ඵලදාව කියලා සාමාන්‍යයෙන් අපි ගන්නේ මොකද්ද? ඵලදාව කියලා කියන්නේ අපිට අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතිකය. ඒතර අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතිකනේ සාමාන්‍යයෙන් අපි ගන්නේ මොකක් කියලාද මම කිව්වේ? වෙළඳපොළ පොලි අනුපාතිකය කියලා අපි කිව්වා නේ. දැන් වෙළඳපොළ පොලි අනුපාතික අපි හිතමු 14යි කියලා අපි හිතමු. ඒ yield එක ඵලදාව. ඵලදාව අපි හිතමු 14යි. දැන් මෙයාගේ අපි බලමු මූල ප්‍රවාහය මොනවද කියලා. දැන් මූල ප්‍රවාහයෙන් ඇවිල්ලා මෙයා ආරම්භයේදී කිසියම් ගානක් දීලා ඉවරලා ඒක ගන්න. හරි ඊට පස්සේ එයාට හම්බෙන මූල ප්‍රවාහය මොනවද? එයාට හම්බෙන මූල ප්‍රවාහය මොනවද? එයාට හම්බෙන මූල ප්‍රවාහය තමයි කූපන් එක අපි ගන්න එක හැටි බලමු. කූපන් එකක් ගන්නකොට කූපන් එක සමාන වෙනවා මූලත් අගය වැඩි කිරීම කූපන් ප්‍රතිශතය නේ. මූලත් අගය කීය 100. කූපන් ප්‍රතිශතය කීය 12. එහෙනම් කූපන් එක ඇවිල්ලා 12යි. එතකොට මෙයාට 12 ගානේ හම්බුනේ. 12යි. ඇතුලේ 12යි. ඊට අමතරව මෙයාට හම්බෙන්නේ මොකද්ද? කල්පිරීමේදී මෙයාට හම්බෙනවා මුණත් අගේ නේ. කල්පිරීමේ අවුරුදු 12ට අමතරව තව 100කුත්. හරි. එතකොට මෙයාට මේකේ තියෙන අද වටිනාකම කොච්චරද? මෙයාට මේකේ තියෙන අද වටිනාකම තමයි මෙයාට හම්බෙන මේ ඔක්කොම මූල්‍ය ප්‍රවාහ වල වර්තමාන අගය නේ. කියන්නේ මේ කූපනගේ වර්තමාන අගය බලන්න. මේ කූපනගේ වර්තමාන අගය බලන්න. මේකේ වර්තමාන අගය බලන්න. මේක මෙතන 1200 112. මේ 112 වර්තමාන අගය අපි බලන්න ඕනේ නේ. දැන් වර්තමාන අගය හොයද්දී අවශ්‍ය වෙන්නේ මොකද්ද? වර්තමාන අගය හොයද්දී අපිට ඕනේ වට්ටම් අනුපාතිකයක් නේද? දැන් මෙන්න මේ වට්ටම් අනුපාතිකය මොකක්ද? මේ වට්ටම් අනුපාතිකයනේ අපිට අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතිකය නේද? මේ වට්ටම් අනුපාතිකය වෙන්නේ යා අපිට වට්ටම් කරන්න වට්ටම් අනුපාතිකයක් ඕනේනේ. මේ වට්ටම් අනුපාතිකය වෙන්නේ ආයෝජකයාගේ අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතිකය නේ. එයා සාමාන්‍යයෙන් මම කියේ මොකටද සමාන වෙන්නේ කියලා. මෙයාට සාමාන්‍යයෙන් අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතිකය වෙන්නේ වෙළඳපොළ පොලි අනුපාතිකය නේද? වෙළඳපොළ පොලි අනුපාතිකය නේද? ඒතර මෙයාම තමයි අපි මේ ඵලදාව කියලා කියන්නේ. මෙයාම තමයි අපි සුරගොම් පදක ඵලදාව කියලා කියන්නේ. දැන් මේ ඵලදාව 14 කියලා දීලා තියෙනවා. මේ මොන වචන දුන්නාත් තේරුම් ගන්න මේ දීලා තියෙන්නේ මේ දීලා තියෙන 114 කියලා. ඒ කියන්නේ අපිට මේ හැම එකම මේ විදිහට සාමාන්‍යයෙන් අපි දන්නවා නේද? වර්තමාන අගය ගන්න කරන්නේ. දැන් මෙයාගෙන වර්තමාන අගය කොහොමද ගන්නේ කියලා 12 බෙදීම 1.04 නේ. එස් මෙයාගේ දෙවෙනි කියන කොහොමද ගන්න කරන්නේ? 12 බෙදීම 1.04යි. එයාගේ වර්ගය. ඔය විදිහට. මේ ඔක්කොගේ වර්තමාන අගය ගණනය කරන්නේ නැති. මේවා ඔක්කොගේ වර්තමාන අගය ගණනය කළාම අගයක් එන්නේ. ඒකට හිතන්නකෝ ඒ අගය තමයි අපි දැන් කරේ 92යි ගණනක් ඇවිල්ලා තියෙන්නේ. හිතන්නකෝ 92ක් ආවා කියලා. ඔන්න 92 තමයි නිසංගය කියලා කියන්නේ. ඒ කියන්නේ මෙයාට පාඩුවක් නැතුව 92ක් ගෙවුවනම් අද දවසේ මෙයා 92ක් ගෙවුවනම් ප්‍රශ්නයක් නැහැ. ඉස්සරහදී හම්බෙන මූල්‍ය ප්‍රවාහ වල වර්තමාන අගය 92කට සමාන වෙන්නේ. එයා 92ක් ගෙවන්න ගැටලුවක් නැහැ. දැන් එයා ඊට වඩා ගෙවන්න සූදානම් නැහැ. ඒක තමයි එයා මේ සුරුකුම් පතර තියෙන ඉසක අගය. අර අනාගතයේ තියෙන ඔක්කොම මූල්‍ය ප්‍රවාහයන් වල වර්තමාන අගයනේ. ඒක තමයි කියලා තියෙන්නේ. බැදුම් කරේ අනාගත කූපන් සහ පරිණත ගෙවීම් ප්‍රවාහයන් අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතය යටතේ. මොකද මේ අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතය කියන්නේ වට්ටම් අනුපාතික එහෙම නැත්නම් වෙළඳපොළ පොලි අනුපාතික එහෙම නැත්නම් ඵලදාව නේද? යටතේ වට්ටම් කිරීමෙන් අපි වට්ටම් කරන එක වර්තමාන අගය ගණනය කරනවා කියලා කරන්නේ. වට්ටම් කිරීමෙන් ගණනය කරලද වර්තමාන අගය ඇසුරෙන් ලැබෙන මිල තමයි නිසග අගය කියලා කියන්නේ. හරි.
ඊට පස්සේ දැන් නිසගාගේ ගණනය කරන්න අපිට දීලා තියෙන මොකද්ද? අපිට දීලා තියෙනවා සූත්‍රයක් නේ. මේ සූත්‍රය දීලා තියෙන්නේ අපි දන්න සූත්‍රයක් නේද මේ දීලා තියෙන්නේ. හරි. බලන්න නිසගාගේ ගණනය කරන්න දීලා තියෙන සූත්‍රය මොකක්ද කියන්නේ? දැන් අපිට ඕනේ නිසගාගේ ගණනය කරන්න අපිට ඕනේ දැන් මේ නිසගාගේ තමයි සාමාන්‍යයෙන් ගෙවන්න බලාපොරොත්තු වෙන මිල. හොඳේ මිල කරන්නේ කිව්වම අපි නිසගාගේ හොරෙන් තමයි සාමාන්‍යයෙන් කරන්නේ. හරිද? ඊට වඩා මෙයක් ගෙවන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා අපි දන්නවනේ. එතකොට එන්නේ මොනවද? එනවා අපිට හම්බ වෙනවා අවුරුදු 4න් මුහුණත් අගේ නේද? එයාගේ වර්තමාන අගේ අපි හොයන්නේ. අත්තගේ ඔය බෙදන්න ඕනේ කාගෙන්ද? එක දන ආ කියලා කියන පළදාව එහෙම නැත්නම් අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතය කියන්නේ. ඉතින් එයා බෙදන්න ඕනේ දැන් මේ උදාහරණය කරන් 4 නේ 4 නේ බලේ. අපි මෙතන පොදුවේ ගමු n කියන. ඊට පස්සේ ඔකට එකතු වෙන්න ඕනේ මොනවද? ඔකට එකතු වෙන්න ඕනේ අර කූපන්නාගේ නේද? මේ වගේ කූපන්නාගයක් හිතමුකෝ. කූපන්නාගේ. බෙදන්න ඕනේ මොකෙන්ද? මේ කූපන්නාගේට අදාළ එක දන r ගේ. එක දන r ගේ බලය නේද? දෙවෙනි කූපන්නාගේ නම් දෙක වෙන්න පුළුවන් තුන වෙන්න පුළුවන්. අපි පොදුවේ ගමු t කියලා. මේ කූපන්නාග ඔක්කොගෙම වර්තමානගේ අපිට ඕනේ නේද? ඒතර අපිට ඔක්කොම ඕන වෙලාවට අපි මොකද කරන්නේ? අපි ඔක්කොම එකතු කරලා අපි මේ සිග්මා නිරූපණය කරනවා නේද? සිග්මා නිරූපණය කරලා ඉවර වෙලා අපි කූපන්නාගේ මේ ඇවිල්ලා තුන්වෙනි මේ දෙවෙනි එක කියලානේ මම මේ t කියලා ලියුවා. ඒතර කූපන්නාගේ කීයද කියලාද? කූපන්නාගේ පළවෙනි එක ඉඳලා මෙතන 4ට යනවා නේද? කියන්නේ අපි t සමාන 1 ඉඳලා කීයකට යනවා? t සමාන 1 ඉඳලා n දක්වා මේ කූපන්නාගේ අපි එකතුව ගන්න ඕනේ නේද? එතකොට දැන් මේ බලන්න මේ r කියන්නේ මොකක්ද කියලා r කියන්නේ මොකක්ද කියලා ස්ලයිඩ් එකේ දීලා දෙනවා. r කියන්නේ මොකද්ද? අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතික එහෙම නැත්නම් පළදාව. හැබැයි මේක අපි දැනගන්න ඕනේ මේක කාල පරිච්ඡේදයක් සඳහා තමයි මේ r ගන්න ඕනේ. හරි. මේක මම මෙහෙම පැහැදිලි කරන්න ඕනේ. දැන් හිතන්න කූපන් ගාන අර්ධ වාර්ෂික කියන කූපන අනුපාතිකයේ හිතන්න කූපන අනුපාතිකයේ 10%යි. හරිද? වාර්ෂිකව තමයි සාමාන්‍ය කූපන අනුපාතිකය දෙන්නේ. හැබැයි ගෙවන්නේ අර්ධ වාර්ෂික කියලා හිතන්න. උතර ගෙවන්නේ අර්ධ වාර්ෂික කියලා කියන්නේ එක කූපන් අගේ කීයද? 100 වැඩි කිරීම 10%යි. අර්ධ වාර්ෂික කරනවා එක පාරකට කූපන් අගේ 5 ගානක් හම්බෙන්නේ. උතර කාල පරිච්ඡේද ඔක්කොම තියෙනද? අවුරුද්දක් ගත්තොත් එහෙම කාල පරිච්ඡේද දෙකක් තියෙනවා නේද? උතර මේ හැමතිස්සෙම මේ t කියලා කියන්නේ අදාළ කාල පරිච්ඡේදයේ අංක වෙනවා නේද? මේක ගැටලුවක් ඇසුරෙන් පැහැදිලි කරනවා. එතකොට ඔය හැමතිස්සෙම දැන් t කියලා කියන්නේ මොකද්ද? t කියලා කියන්නේ කාල පරිච්ඡේද ගණන. n කියලා කියන්නේ මුළු n කියලා කියන්නේ මොකද? n කියලා කියන්නේ මුළු කාල පරිච්ඡේද ගණන නේද? t කියලා කියන්නේ අදාළ කාල පරිච්ඡේදයේ අංකය කියන්නේ තුන්වෙනි එක ගන්නකොට තුන්වෙනි කාල පරිච්ඡේදය, හතරවෙනි එක ගන්න හතරවෙනි කාල පරිච්ඡේදය. මොනක්ද ගන්නේ හැමතිස්සෙම මොකද? මුළු කාල පරිච්ඡේදවල එකතුව තමයි මේ n කියලා කියන්නේ නේ. මේක ගානක් ඇස්ලක් පැහැදිලි කරන්න. එතකොට තව පැහැදිලි ඊට පස්සේ බලන්න දැන් මෙතන මේ සටහනක් දීලා තියෙනවා. දැන් අර උදාහරණ වගේම සටහනක් දීලා තියෙනවා නේද? දැන් මෙතන කූපන් මෙතන මේ බලන්න මෙතන කූපන් එක 60 ගානේ හම්බෙලා තියෙනවානේ. ඔය 60 ගානේ හම්බෙලා කියලා තියෙන්නේ 60 ගානේ හම්බෙලා කියලා තියෙන්නේ මෙතන මුහුණත් වගේ 1000යි. හරිද? ඔතන කූපන් අනුපාතික ඇවිල්ලා 6යි. හරි. කූපන් අනුපාතික ඇවිල්ලා 6යි. හරිද?
එතන 60 ගාන අවුරුදු 10ක් හම්බෙලා තියෙනවනේ බලන්න පළවෙනි අවුරුද්ද 60 දෙවෙනි අවුරුද්දට හොම ගිහලා අන්තිම අවුරුද්දේ අර මුහුණත් වගේ 10යි 60යි දෙකම හම්බෙලා තියෙනවා හම්බෙලා ඉවරලා දැන් මේ අර 60 හැම 60ේම බලන්න අර වර්තමානයේ ගන්න කරපෙට තමයි මේ පෙන්නලා තියෙන්නේ මේ තියෙන මේ බලන්න එතන මේ තියෙන්නේ මෙතන මේ තියෙන දැන් අර 60 බෙදීම දැන් 8වෙනි අවුරුද්දේ කූපන කරන 60 බෙදීම 1.065 මේ අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතික 6.75 කියලා දීලා තියෙන පළදා අටවැනි බලයෙන් මේ 35 ගානක් කියලා අටවැනි කූපන් එකේ වර්තමානගේ හොයාගෙන තියෙනවා. මේ වගේ හැම කූපන් එකේ වර්තමානගේ හොයන්න ඕනේ. ඒතර මේව හැම කූපන් එකේ වර්තමානගේ හොයන්නේ නැතුව මතකද අර අපේ මේක මොකක්ද? අපේ අර මේ මොකක් හරි මොකක්ද අපි කිව්වේ? වාර්ෂිකයක් කියලා කිව්වේ හැම අවුරුද්දෙම සමාන ගානක් හම්බ වෙනකොට අපිට පුළුවන් නේද? වාර්ෂිකයක වර්තමානගේ හොයන්න. අන්න ඒ විදිහට වෙන සූත්‍රයක් තමයි අපිට මේ දීලා තියෙන්නේ. දැන් බලන්න කලින් සූත්‍රයත් එක්ක සංසන්දනය කරලා බලන්න මේ සූත්‍රය මේ සූත්‍රෙත් මේ කෑල්ල එහෙමම ඉන්න මුණත් වගේ එකපාරට ගන්න තියෙන එක්ස්ප්‍රෙෂන් නෑනේ මේ කෑල්ල කොහොමද ඉන්නවා තග්ගය බෙදීම එක දනා තියෙන කොහොමද ඉන්නවා ඒකට එකතු කරලා තියෙනවා මොකක්ද දැන් මෙතන මේ වෙන වෙනම 12 හොයන්න බෑ එහෙම නැතුව එන්න මේ විදිහට අපිට හොයන්න කූපන් අගය වැඩි කරන්න පුළුවන් ඕකේ කූපන් අගය වැඩි කරන්න පුළුවන් ऋण एक दान r गे ऋण एक r गे ऋण n वेनी बाले हरिද බෙදීම r ऋण एक दान r गे ऋण n वेनी बाले බෙදීම r गे වැඩි කරන්න පුළුවන් මේ සූත්‍ර දෙකම පාවිච්චි කරලා මම ගානක් හදලා එන්නම් ඊට පස්සේ කූපන් රහිත බිල්පතක් සඳහා ගණනය කරන සූත්‍රකුත් අපිට දීලා තියෙනවා. ඒතර ඒ කියන්නේ දැන් සමහර වෙලාවට බලන්න කූපන් මෙතන මේ තියෙන කූපන් රහිත බිල්පතක් සඳහා අපිට සූත්‍රකුත් දීලා තියෙනවා. අපි බලමු දැන් මේ සූත්‍රය ගන්න කොහොමද කියලා. කූපන් රහිත බිල්පතක් සඳහා සූත්‍රය ඇවිල්ලා දිල වෙන්නේ මේක ගන්න දැන් මෙතන වෙන්නේ මොකක්ද මෙතන වෙන්නේ හිතන්න කූපන් රහිත බිල්පතක් කියලා. ඒතකොට සාමාන්‍ය කූපන් රහිත බිල්පතක් දෙන්නේ කොච්චර කාලයකටද? බිල්පත් කියන්නේ මං කිව්වා අවුරුද්දට අඩුයි කියලා. ඒතරනේ ඊය පටන් ගත්ත මේ එන්නේ මේ අවුරුද්දේ තමයි කූපන් රහිත බිල්පත නිකුත් කරන්නේ. ඒතර මේකේ කූපන් නැහැලුනේ. ඒතර කූපන් නැහැ කියලා කියන්නේ මෙයාට අන්තිමේදී හම්බ වෙනවා අපි දන්නවා 100ක්. හැබැයි දැන් සමහර ලාවට වේදන් කියලාක් නේ දැන් ආගේ තමයි මේ අපි ගන්නේ කරන්න ඕනේ. දැන් ආගේ තමයි අපි අපෙන් කතා කරන්නේ. මෙයාගේ මොකක් හරි පොඩි අනුපාතයක් තියෙනවා නේ. ඒ පළදාවක් මෙයාගේ තියෙනවා. පළදාව R එකක් තියෙනවා. එතකොට මෙයාට හම්බෙන්නේ මේ 100 විතරනේ. එතකොට 100 වර්තමානගෙන අපි හොයන්න ඕනේ. එතකොට මිල වෙන්නේ සාමාන්‍යයෙන් අවුරුද්දම තිබ්බනම් මොකද්ද 100 බෙදීම එක දන R. 100 බෙදීම එක දන R නේ අවුරුද්දම තිබ්බනම් මේ 100 විතරනේ මෙයාට හම්බෙන්නේ මැද්දේ කූපන් නැහැ. හම්බෙන්නේ මුණත්තගේ විතර. ඒතර මුණත්තගේ වර්තමානගේ වල ඒක තමයි අපි ගෙවන සූදානම් මිල නේද. හැබැයි සමහරලාට බිල්පත් තියෙන පුළුවන් මොනවද? බිල්පත් තියෙන පුළුවන් මුළු කාලෙම. ඒ කියන්නේ අවුරුද්දකට වඩා අඩු කාලෙ බිල්පත් තියෙනවා. මාස 3 බිල්පත් තියෙනවා. මාස 6 බිල්පත් තියෙනවා. ඒතර ඒ වගේ වෙලාවට මොකද වෙන්නේ? මෙතන මේ අවුරුද්දේම R හරියන්නේ. අපි ගන්නවා R ගේ ප්‍රතිශතය. ඒතර R ගේ ප්‍රතිශතය වෙනවද මොකද්ද? R ගේ ප්‍රතිශතය වෙන්නේ අවුරුද්දට තියෙන 365 කියන්නේ 365 364 ඒක සාමාන්‍යයෙන් ගන්න දෙනවා. ඒතර වසරේ දින ගන්න. වසරේ දින ගන්න ඒගොල්ලෝ කීයද සලකන්නේ කියලා සාමාන්‍යයෙන් දෙනවා. නැත්නම් එහෙම ඔයගොල්ලෝ 364 කියලා 364 කියලා ගන්නකො. ඒතර වසරේ දින ගණනේ වසරේ දින ගණනේ බලනවා කොච්චර ප්‍රතිශතයක් කොච්චර කාල මේ අපේ බිල්පත තියා ගන්නවද අපි කියලා. බිල්පතේ කාලේ මාස 3කින් කල්පිරේකට මාස 3 තමයි මෙතන දාන්නේ කියලා. තව අනුව දැම්මම හරි. උදේට කල්පිරීමට ඇති කල්පිරීමට දින. හරිද? එතන මෙන්න මේ ආරණ ගන්න ඕනේ අපි අවුරුද්දෙන් පොලි අනුපාතක අරන් හරියන්නේ නැහැ. අවුරුද්ද පොලි අනුපාතකෙන් කොටසයි ගන්න. කොහොමද මේ ප්‍රතිශතය ගන්න එක? කල්පිරීමට තියෙන දින ගන්න වැඩි කරලා බෙදනවා වසරේ දින ගන්න. ඔන්න ඔය කියලා දාලා තමයි මේ
බිල්පතේ නිලා අපිට මේ කරන්න වෙන්නේ. ඒක තමයි මේ දීලා තියෙන්නේ. මෙන්න මේ කුට්ටිය තමයි මෙතෙන්ට යන්න ඕනේ. එක දන R වාරයක් කල් කිරීමේදී දින ගන්න බෙදීම වසරේ දින ගන්න. හරි දැන් අපි ගානක් හදලා මියමුකෝ. දැන් බලන්න වසරකින් වසර 5කින් පරිණත වෙන 9% කූපන් වගයක් සහිත රුපියල් 1000ක බැඳුම් කරේක වටිනාකම කොපමණද කියලා අහනවා. ඒතර රුපියල් 1000ක බැඳුම් කරා කියලා කියන්නේ මේ මුහුණත් වගේ තමයි කියන්නේ. මෙයාගේ මුහුණත් වගේ 1000යි. වසර 5කින් කල් පිරෙන්නේ. හරිද? අවුරුදු 5කින් කල් පිරෙන්නේ. කූපන් අනුපාතිකය කීයද? කූපන් අනුපාතිකය 9%යි. 9% ඊට පස්සේ දින වෙළඳපොළ පොඩි 10%යි. ඒ කියන්නේ පළදාව කොච්චරද? පළදාව 10%යි නේ. අවුරුද්දක් දැන් අපි මෙයාගේ හම්බෙන්නේ වසර 5කින් පරිණත වෙන 9% කූපන් වගේද 1000ක බැඳුම් කරේ වටිනාකම අහනවා. කූපන් ගේම් අර්ධ වාර්ෂික වල සිද්ධ වෙනවා. කූපන් ගේම් සිද්ධ වෙන්නේ අර්ධ වාර්ෂික. හරි. දැන් එන අපි මුලින්ම කූපන් එකක් ගන්න ඕනේ. කූපන් එකක් ගන්න වෙනවා. කූපන් එක ගන්න වෙන්නේ මුහුණත් වගේ වැඩි කියන කූපන් අනුපාතය කියන එක. මුහුණත් වගේ කියන්නේ මුහුණත් වගේ ඇවිල්ලා 1000. කූපන් අනුපාතය කොච්චරද? කූපන් අනුපාතය 9%. කියන්නේ කූපන් වගේ කොච්චරද? 90යි නේ. ඒතර අර්ධ වාර්ෂික ගෙවනකොට මොකද වෙන්නේ? අර්ධ වාර්ෂිකව ගෙවනවා කියලා කියන්නේ දැන් මේ අවුරුද්දට කූපන් නගන 90. එහෙනම් කූපන් ගෙවීමක අගේ කොච්චරද? දැන් නේද? කූපන් ගෙවීමක අගේ වෙන්නේ අර්ධ වාර්ෂික ගෙවනින්ද අවුරුද්ද ගාන බෙදීම දෙක. සමානයි 45යි. 45 ගාන තමයි මාස 6කට පාරක් තමයි හම්බෙන්නේ. ඒ කියන්නේ මාස 6කින් හම්බ වෙනවා අපිට 45. ආයි 45ක් මෙතන. 45. 45. ඊට අමතරව හම්බෙන මුහුණත් වගේ නේ. මෙතන දානවා හම්බෙන මුහුණත්. අවුරුදු 5ක්. හරි. දැන් බලමු. ඒක ගාන මේ සූත්‍රයට දාන්නේ කොහොමද? හරිද? ඒ ගාන කොහොමද මේ සූත්‍රයට දාන්නේ? ඒක දාන්නට බලමු. දැන් මුහුණත් වගේ බෙදන්න ඕනේ. මුහුණත් වගේ කොච්චරද? මුහුණත් වගේ 1000. බෙදන්න ඕනේ කාගෙන්ද? එක දාන R. දැන් ඔන්න R කීයද? දැන් මෙන්න මේක තමයි මම කියවල R කියන්නේ කාල පරිච්ඡේදය සදා පොලි. දැන් මෙතන ඇවිල්ලා මාස 6කට පාරක් අපිට මේ ගන්න කිරින් දාන්න මාස 6කට පාරක් කූපන් නගේනවනේ. ඒතර ඔක්කොම කාල පරිච්ඡේද කොච්චරක් තියෙනවද? දැන් කාල අවුරුදු 5යි. දැන් මාස 6කට පාරක් කූපන් හම්බෙන්නේ. ඒ කියන්නේ කූපන් හම්බෙන කාල පරිච්ඡේද ඔක්කොම කොච්චරද තියෙනවද? කාල පරිච්ඡේද අපිට තියෙන 10ක් නේද? එතන අපි මේ කාල පරිච්ඡේදය සඳහා තමයි කූපන් නගේ පොලි අනුපාතික හොයාගන්නේ. නේද? ඒක වැදගත්. එතන අපි හැමතිස්සෙම කාල පරිච්ඡේදය සඳහා කූපන් නගේ කොච්චරද 45යි. ඒ කාල පරිච්ඡේද නම් කියන්නේ කාල පරිච්ඡේදය සඳහා
කාල පරිච්ඡේදය සඳහා ඵලදාන නැත්නම් පොලි අනුපාතික කොච්චරද? අවුරුද්දට 110යි. මාස 6ට 105යි. ඔන්න ඔය දෙක තමයි පාවිච්චි කරන්නේ. හරිද? ඒක මම කලින් හැඳින්වීමේදී පද හැඳින්වීමේදී කිව්වේ R කියන කාල පරිච්ඡේදය සඳහා පොලි අනුපාතිකය. මෙයා 105යි. ඒ කියන්නේ කාල පරිච්ඡේද ගණන. කාල පරිච්ඡේද කොච්චරක් තියෙනවද මෙතන? අවුරුද්දක දෙක ගන්න අවුරුද්ද පාර කාල පරිච්ඡේද 10ක් තියෙනවා. එහෙනම් කියන්නේ මේ නියම මෙතන 10යි. හරි. ඔක එක දන 0.5 කිවි බලන්න 10යි. ඊට පස්සේ දාන දැන් රූපන්නේ සිග්මා 45 බෙදීම ඊට පස්සේ දෙක එක දන R ගේ පළවෙනි බලය මෙයාට දෙවෙනි බලය තුන්වෙනි බලය ඔම දාගෙන යන්න තියෙනවා. යන්න පුළුවන් නේද? ඒතර ඔම හේදුවා හොයලා ඉවරලා අගයක් ඔයගලන්ට එන්න ඕනේ. අගේ ඇවිල්ලා එන්න ඕනේ 96.14ක්. හරිද? එතන දෙවෙනි ගාන හදන්නෙත් එහෙමයි. තුන්වෙනි ගානත් ඒ විදිහටම හැදුවා හැකි. එතකොට අනිත් මට කියන්න ඕනේ තමයි මේ සූත්‍රය පාවිච්චි කරනවා. මේ සූත්‍රය පාවිච්චි කරනවා. මේ සූත්‍රය දැන් මෙතන ඇවිල්ලා දැන් මේ සිග්මා එක මෙහෙම තනි පදෙන් තිබ්බට ඔයගොල්ලෝ පද කීයක් ලියනවද? පද 10ක් ලියන්න ඕනේ නේද? දැන් මේ සූත්‍රය පාවිච්චි කරලා තියෙන පද 10ක් ලියන්න ඕනේ. කෙලින්ම එකපාරින් මේක කොට දාගන්න පුළුවන්. එතනත් මේක ඇවිල්ලා මේකමයි. ඒක දාන්න එතන කෙලින්ම කූපන්නා කියලා. කූපන්නා කොච්චරද? 45යි. 45 වැඩි කිරීම එක වෙන දැන් R කොච්චරද? R කියන්නේ හැමතිස්සෙම මම කිව්වා කාල පරිච්ඡේදයක් සදා පොලි අනුපාතකය කියලා. R කියන්නේ එක දන R කියන්නේ එක දන 0.1. මේ රිනේම් තියෙන මෙතන. රිනේම් තියෙන මෙතන. රිනේම් කියන්නේ එකයට එක දන R. කියන්නේ එක දන R ගේ රිනේම් කියන්නේ මොකක්ද? එකයට එක දන R නේ. මේ කියන්නේ කොච්චරද? එක රින එක යට එක දන 0.5 පහයි දැන් n කියන්නේ n කියන්නේ කොච්චරද? n කිව්වේ හැමතිස්සෙම දැන් මේ t කිව්වේ අදාළ කාල පරිච්ඡේදය අංකය කියන්නේ මේ පස්වෙනි එක නම වෙන 45 බෙදෙන එක දන r ගේ පස්වෙනි බෙද. දැන් n කිව්වේ මුළු කාල පරිච්ඡේද ගණන නේද? මුළු කාල පරිච්ඡේද ගණන කොච්චරද? 6යි. 6යි. ඉතින් r කොච්චරද? r +2. අතර මේකෙන් කෙලින්ම පද දෙකකින් ඔයගලන්ට උත්තර හොයාගන්න පුළුවන්. මෙතන වෙන වෙනම පද 10ක් ගන්න. මේ සූත්‍රය මතක තබා ගැනීම වැදගත්කමක් තියෙනවා. මේ කරන එක දන ආගේ රිනේම් කියලා කරනවා. ඒක කරන එකයට එක දන ආ. ඒක පැහැදිලිද? පැහැදිලිව තාන්න. දැන් ඔයගොල්ලෝ දන්නවා සූත්‍ර දෙකම ඇසුරෙන් මේක හදාගන්න හැටි ඔයගොල්ලෝ දන්නවනේ. හරි. ඊට බලන්න කලින් ස්ලයිඩ් එක කූපනාගේ සහ අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතය කියන්නේ ඵලදාව මත පදනම බැඳුම් කර සඳහා මිල අවස්ථා තුනක් පවතිනවලු. හරිද? ඒ කියන්නේ දැන් මෙතන අපිට ආවනේ මේ ප්‍රතිශත තියෙන දෙකක් ආවනේ. එකක් මොකක්ද? එකක් ඇවිල්ලා ඵලදාව. අනිත් එක මොකක්ද? අනිත් එක ඇවිල්ලා කූපන අනුපාතිකේ නේ. එතකොට මේ කූපන අනුපාතික කියන්නේ මොකද්ද? කූපන අනුපාතික කියන්නේ අපිට ඇත්තට හම්බෙන කියන්නේ අපිට කාල පරිච්ඡේදයට වරක් හම්බෙන මුදල නේද? මුදල තීරණය වෙන අනුපාතිකය නේද? එතන ඵලදාව එහෙම නැත්නම් අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතිකය කියන්නේ අපිට අවශ්‍යයි කියන්නේ වෙනද පොලේ තියෙන පොලි අපි බලාපොරොත්තු වෙන අඩු ගානේ පොලේවත් හම්බෙයි කියන්නේ. හරි. එතන මේ දෙන්න දිහා සංසන්දනය කළා අපිට මේ දෙන්න දිහා සංසන්දනය කළේ වල අපිට බැඳුම් කරවල මිල ගැන මිල පවතින අවස්ථා තුනක් වෙනද පොලේ අඳුරා ගන්න පුළුවන්. එතන පළවෙනි අවස්ථාව ඇවිල්ලා සමාන මිල බැඳුම් කරයක්. ඒ කියන්නේ සමාන මිල බැඳුම් කරගේ ලක්ෂණය තමයි කූපන් ප්‍රතිශතයයි ඵලදාවයි සමාන වෙනවා. ඒතර ආයෝජකයන්ට අවශ්‍ය ප්‍රතිලාභයට සමාන ප්‍රතිලාභයක් ලැබෙන හින්දා සමාන මිල වල 100ක් ඒගොල්ලෝ ගෙවනවා. ඒතර අති මිල බැඳුම් කරයක් කියලා කියන්නේ මොකද්ද? අපි බලාපොරොත්තු වෙන ඵලදාව ඇවිල්ලා 10%ක් වගේ හැබැයි ඊටත් වඩා වැඩියෙන් කූපන් එකක් අපිට හම්බ වෙනවා. එතකොට අපි වැඩියෙන් මුදලක් ගෙවන්න සූදානම්. ඊට පස්සේ වට්ටම් මිල බැඳුම් කරයක් කියලා කියන්නේ කූපන් එක හම්බෙන කූපන් එක අපි බලාපොරොත්තු වෙන පොලිටත් වඩා අඩු වගේ. මේක දැන් අපි මෙන්න මේ ගැටලුවේ තියෙන අවස්ථා තුන අතරින් පැහැදිලි කරගන්න බලමු. දැන් මේකේ හරි දැන් මේකේ මම සාරාංශයක් ලිව්වොත් එහෙම මේකේ සාරාංශයක් ලිව්වොත් එහෙම මේ ගැටලුවේ තියෙන අවස්ථා තුනේ
පළවෙනි ගාලා වසර 5කින් පරණ තැන 109 කූපනාගයක් සයිද 109 මේ පරණ කාලේ සමානයි මුණත් අගයත් සමානයි. මම ඒක අමුතෙන් ලියන්නේ නැහැ. කූපන අනුපාතික 109. පළදාව කොච්චරද? පළදාව ඇවිල්ලා ඒ කියන්නේ වෙනදකුණ පොලියේ පළදාව කියන්නේ එයා 110. දැන් මෙයාට අපි මිල ගණනය කරගත්තා. මිල කොච්චරද අපිට මම කිව්වනේ අර මිල ගණනය කරලා දාන්න කියලා මිල වැරදි වෙනස් කරක් ආවල කියන්නේ මම ගන්න කියනවා. අනුකම්පාව ඒක රෙගුලර් මිල ගණනය කරන්නේ. වසර 5ට. දෙක දෙවෙනි අවස්ථාවක තියෙනවා කොච්චරද වසර 5කින් පරණ තැන 112ක කූපනාගයක් සහිත රුපියල් 100 කූපනාගයෙන් 112යි. එයාගේ ප්‍රථම පොලිය සමානයි සමාන 110යි. ඒතර මේකට ඔයගොල්ලෝ අර සූත්‍ර පාවිච්චි කරලා සූත්‍ර දෙකෙන් කැමති එකක් පාවිච්චි කරලා මිල ගණනය කළොත් එහෙනම් ඔයගොල්ලන්ට ඒ මිලක් 107.7 දෙනවා. 7.7. තුන්වෙනි අවස්ථාව මොකක්ද? තුන්වෙනි අවස්ථාවේ වසර 5කින් පරණ 110 කූපනාගයක් සහිත රුපියල්. කූපනාගයක් 110යි. අරුත් කොච්චරද? අරුත් 110යි. ඕක ගන්න කරොත් එහෙනම් ඔයගොල්ලන්ට ඒ මිල 100යි කියලා ඔයගොල්ලන්ට. හරි? ගන්න කරොත් එහෙනම් ඔයගොල්ලන්ට මිල 100යි. දැන් මෙන්න මේ අවස්ථා තුන තමයි මේ තියෙන්නේ. දැන් බලන්න පළවෙනි අවස්ථාව. පළවෙනි අවස්ථාවේ මෙයා බලාපොරොත්තු වෙන ප්‍රතිලාභය 110යි. කියන්නේ වෙලදපොළ පොලිය. වෙලදපොළ පොලිය බලාපොරොත්තු වෙන ප්‍රතිලාභ අනුපාතික 110යි. කියන්නේ අඩු ගන්න බලාපොරොත්තු වෙන දැන් මෙයා මේ ආයෝජනය කරපුවාම මෙයාට 110 ගානවත් පොලිය හම්බ වෙයි කියලා. හැබැයි මෙයාට 110 ගානේ හම්බ වෙනවද නැහැ? මෙයාට 110 ගානේ හම්බ වෙන්නේ නැහැ. මෙයාට හම්බ වෙන්නේ කී ගානද? මෙයාට හම්බ වෙන්නේ 9 ගානේ. එතකොට මෙයා දැන් මෙයාට මේකේ මේ හැම එකේදීම අන්තිමේදී කොච්චරක් හම්බ වෙනවද? අන්තිමේදී හම්බ වෙනවනේ මුහුණත් අගේ 100. 100 ප්‍රශ්නයක් නේ අන්තිමේදී මේ අවස්ථා තුනේදී 100 හම්බ වෙනවා. අවස්ථා තුනේදී 100 හම්බ වෙනවා. හැබැයි මෙයා බලාපොරොත්තු වෙන පොලියට වඩා අඩු කූපනාගයක් තමයි මෙයාට හම්බ වෙන්නේ. හරිද? එතන මෙයා දැන් අද දවසේ 100ක්ම ගෙවන්න සූදානම් වෙයිද? කියන්නේ අද 100ක් ගෙවලා අවුරුදු 5කට පස්සේ 100ක් හම්බ වෙනවා. ඊට අමතරව මෙයා බලාපොරොත්තු වෙන පොලියට වඩා අඩු එකක් තමයි මෙයාට අවුරුද්ද මැද්දේදී හම්බ වෙන්නේ. පොලියට හම්බ වෙන්නේ බලාපොරොත්තු වෙන එකට වඩා අඩු වගේ. එහෙනම් මෙයා අද 100ක් ගෙවන්න කැමතිද? නැහැ නේද? කියන්නේ මෙයාට බලාපොරොත්තු වෙන පොලියට වඩා අඩු කූපන එකක් හම්බෙන්නේ. ඒ කියන්නේ තාම කොහෙන් හරි මෙයා ලාභයක් හොයා ගන්න ඕනේ. මෙයාට මේ අලාභයක් සිද්ධ නොවෙන්නේ නේද? ඒ ලාභය හොයා ගන්න මෙයා මේ හැමතිස්සෙම බලන්න මේ 100 වඩා අඩු මුත්‍රාට තමයි අද මේක ගන්න. කියන්නේ 100ක්ම නොදී 96 ගානකට 96.14කට මේක ගත්තොත් එහෙනම් අවුරුදු 5කින් 100 හම්බුනට එතරම් ලාභයක් තියෙනවා. ඒ ලාභේ මේ ලාභයක තුල එයාට අර අදාළ අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතික හැදේ. ඒ හින්දා මෙයා හැමතිස්සෙම මුහුණත් අගට වඩා අඩු මිලක් තමයි ගෙවන්න සූදානම්. මෙයාට හම්බ වෙන කූපන අනුපාතිකේ අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතිකෙන් පළදාට අඩු කූපන ගන්න හම්බෙන්නේ මෙයා අඩු මිලට තමයි මේක බලාපොරොත්තු වෙන්නේ. ඒතර මේ වගේ බැඳුම් කරගෙන අපි කියනවා වට්ටම් මිල බැඳුම් කරන්නේ. මොන මිල බැඳුම් කරන්නේ? වට්ටම් මිල බැඳුම් කරන්නේ. මොකද හේතුව? වට්ටම් මිල බැඳුම් කරන්නේ කියන්නේ හේතුව තමයි මෙයා මේ අද ගන්නේ අර මුහුණත් අගට වඩා අඩු වගේ. ඒ හින්දා තමයි අපි කියන්නේ මේකට වට්ටම් මිල බැඳුම් කරන්නේ කියලා. ඒතර මේ ලක්ෂණය මොකද්ද? කූපන අනුපාතිකය අඩුයි මෙයාට වඩා. කූපන අනුපාතිකය මෙයාට වඩා අඩුයි. හරි. ඊට පස්සේ දෙවෙනි අවස්ථාවේදී එයා බලාපොරොත්තු වෙන ප්‍රතිලාභ අනුපාතිකය 10%. හැබැයි මෙයාට හම්බ වෙන කූපන් 112 ගන්න. ඒතර මෙයා දැන් සුරකුම්පතක් වෙළඳපොලේ තියනවා දකිනවා. මෙයා 110 බලාපොරොත්තු වෙනවා මෙයාට 112 ගානේ හම්බ වෙනවා. 112 ගානේ හම්බ වෙනවා. ඒතර දැන් මෙයා අද දවසේ 100ක් වියදම් කරලා 110 ගානේ හම්බ වෙනවා නම් එයා සතුටුයි. හැබැයි ඊටත් වඩා ගාණක් හම්බ වෙනවා. මෙතන කූපනක. ඒතර එයා කැමති වෙන්න පුළුවන් 100ට වඩා වැඩි එකක් ගෙවලා හරි මේක ගන්න. මොකද වැඩියෙන් හම්බ වෙනවනේ මේක සල්ලි නේ. ඒ හින්දා මේ වගේ බැඳුම් කරලා අපි කියනවා මොනක් බැඳුම් කර කියලා. අධි මිල බැඳුම් කරනවා. ඒ කියන්නේ මේ වගේ බැඳුම් කරේකට මෙයාට ඇවිල්ලා කූපන් එකක් හම්බ වෙන හින්දා බලාපොරොත්තු වෙන ප්‍රතිලාභ අනුපාතයට වඩා එයාගේ මුහුණත් අගටත් වඩා වැඩි එකක් ගෙවන්න අද දවසේ සූදානම්. ඒ කියන්නේ මෙයාගේ නිසගාගේ මේ බැඳුම් කර නිසගාගේ ගන්න එකලොත් 100ට වඩා වැඩි. මොකද කූපන අනුපාතිකේ වැඩි හින්දා. ඊට පස්සේ තුන්වෙනි අවස්ථාව මොකද? තුන්වෙනි අවස්ථාව තමයි මෙයා බලාපොරොත්තු වෙන්නේ 110යි. මෙයා බලාපොරොත්තු වෙන්නේ 110යි. ඉවන්නේ 110යි. එහෙනම් ඉතින් මේ මොකද මේක නිකන් බැංකුවක කියලා දැම්පතොත් දැම්පක. 100ක් දාලා අවුරුදු 5ක් 100ක් හම්බ වෙන ඊට අමතරව මැද්දේ කාලෙදි අදාළ පොලිය විදිහට කූපන අනුපාතිකය හම්බ වෙනවා. එතකොට
මේක නිසගාගේ කීයද? මේක නිසගාගේ 100යි. මොකද බලාපොරොත්තු වෙන පොලි අනුපාතය බලාපොරොත්තු වෙන ප්‍රතිලාභ අනුපාතය කියන්නේ බලාපොරොත්තු වෙන දෙපළ පොලි අනුපාතය කූපන් එක විදිහට හම්බෙන්නේ නැහැ 100 දාලා 100 හම්බුනා නම් හරි. ඒ වගේ බැඳුම් කරට අපි කියන මොන බැඳුම් කරක් කියලාද? සමාන මිල බැඳුම් කරක් කියලා අපි කියනවා නේ. මේ සාරාංශ තමයි මෙන්න මේ ස්ලයිඩ් එකේ මේ දීලා තියෙන්නේ. සමාන මිල බැඳුම් කරේ කියලා කියන්නේ මම ලියු කූපන් එකයි පළදාවයි සමාන වෙනකොට තමයි සමාන මිල බැඳුම් කරක් කියලා කියන්නේ. ඒතර අධි මිල බැඳුම් කරක් කියලා කියන්නේ මොකද්ද? අද දවසේ වැඩියෙන් ගෙවන සූදානම් වෙන්නේ එයා වැඩියෙන් කූපන් හම්බ වෙනවා නේද? කූපන් එක පළදාවට වඩා වැඩි වෙලාවට තමයි සමාන මිල වෙන 100ට වඩා වැඩි මිලක් ගෙවන්න සූදානම් වෙන්නේ ආයෝජකයෝ. ඒතර වට්ටම් මිල බැඳුම් කරක් කියලා කියන්නේ කූපන් එක පළදාවට වඩා අඩු විට ආයෝජකයන්ට අවශ්‍ය ප්‍රතිලාභයට වඩා අඩු ප්‍රතිලාභයක් ලැබෙන. එම නිසා ඔවුන් සමාන මිල වෙන 100ට වඩා අඩු මිලක් තමයි ගෙවන්න සූදානම් වෙන්නේ. ඒතර ඒ ජාතිය ගණන් තුනක් තමයි මේ දීලා තියෙන්නේ. දැන් ගණන් තුන ඔයගොල්ලෝ ගෙදරදී හදලා බලන්න. හරි. එතකොට බැඳුම් කර මිල කරන එක බැඳුම් කර සම්බන්ධ පාඩම අවසానයි. දැන් ඊට පස්සේ අපිට සරල හැඳින්වීමක් අපි කරගමු ආයෝජන කළමනාකරණය ගැන. මොකද මේකනොත් ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් දෙකක් වගේ මේ ස්ථාවරාදාම් සුරුකුම්පත් ප්‍රශ්නයම ඇතුළත් කරලා තියෙනවා. මම දැක්ක අතට මේ අපිට අවශ්‍ය කොටස් ටිකත් අපි ආවරණය කරගමු. ඒතර මුලින්ම අපි මුලින්ම අපි තේරුම් ගන්න බලමු මේ ආයෝජන කලබක් කියන්නේ මොකක්ද කියලා. එතකොට ආයෝජන කලමක් කියලා කියන්නේ දැන් හිතන්නකෝ ඔයගොල්ලෝ ගාව තියෙනවා කියලා රුපියල් ලක්ෂයක්. දැන් මේ ලක්ෂෙම ඔයගොල්ලෝ ගිහිලි ඉවරලා මොකක් හරි එක ආයෝජනයක දානවා. ඒ කියන්නේ මේ ලක්ෂෙම වේදම් කරලා ඉවරලා ඔයගොල්ලෝ ගිහිලි ඉවරලා මොකක් හරි සමාගම කොටස් ගන්නවා. දැන් හැමෝටම මොකද වෙන්නේ? හිතන්නකෝ බැරි වෙලාවකත් මේ සමාගම බංකොලොත් වුණා කියලා. ඒතර මොකද වෙන්නේ? අර ලක්ෂෙම නැති වෙලා යනවා නේද? ඒතර සාමාන්‍යයෙන් කියන නේද අපිට අර ඉංග්‍රීසිනුත් කියමනක් තියෙනවා නේද? ඔක්කොම එක බාස්කට් එක දාන්න එපා කියලා කියන්නේ. කියන්නේ ඔක්කොම බිත්තර ටික එක බාස්කට් එක දැම්මොත් මොකද වෙන්නේ? ඒතර ওই බාස්කට් එකට මොනවද නැත්නම් බිත්තර ඔක්කොම බිඳෙනවා නේද? එහෙනම් අපි හැමතිස්සම ආරක්ෂාකාරී වෙනවා. ඒතර ආරක්ෂාකාරී වෙන්නේ කොහොමද? ආරක්ෂාකාරී වෙන්නේ විදිහ මොකද්ද? අපිට පුළුවන් විවිධ බාස්කට් වල දාන්න. ඒතර එක බාස්කට් එකක් ගන්න කියලා මොකද අනිත් බාස්කට් වල ඒව ටික හරිය අපිට ඉතුරු වෙනවා නේද? එතන ආයෝජන කලබක් කියන්නේ ඒ වගේ දෙයක් තමයි. ඒතට අපි තියෙන රුපියල් ලක්ෂය අපි ගිහිල්ලා ඉවරලා එක සමාගමක විතරක් ආයෝජනය කරන්නේ. අපි මේකට විවිධ ආයෝජන බලනවා. කියන්නේ අර තවදුරටත් ඕක පැහැදිලි කරන්න කිව්වොත් එහම අර දැන් අපි බලනවා මේකට විවිධ අවදානම් සහිත ආයෝජන තියෙන පුළුවන් නේ. ඒතර සාමාන්‍යයෙන් අපිට බහුලව අපි සාමාන්‍යයෙන් පොදුවේ නිතර දකින්න ලැබෙන ආයෝජන වර්ග කිහිපයක් මොනවද? අපිට පුළුවන් බැඳුම් කරලා ආයෝජනය කරන්න. බැඳුම් කර කිව්වම මෙතන අපි කියන්නේ බැඳුම් කර සහ විල්පත්. ඒ කියන්නේ මොනවද? භාණ්ඩාගාර සුරකුම්පත්වල අපිට ආයෝජනය කරන්න පුළුවන් නේද? ඊට පස්සේ තව මොනවද අපිට ආයෝජනය කරන්න පුළුවන් විදිහ? අපිට ඕනනම් ගිහින් ඉවරලා කොටස් වලට බලලා කොටස් වලදී ගන්න පුළුවන්. මේ විතර පොඩි වැරදීමක් තියෙන මේ කලඹර බැඳුම් කර තොග කියලා දෙන තොග නෙමෙයි කොටස්. හොඳේ. කොටස් කියලා කියන්නේ මේ මම අදහස් කළේ සමාගම් වල කොටස්. ඊට පස්සේ තව අපිට ආයෝජනය කරන්න පුළුවන් ඔන්න මොකක්ද වෙලද භාණ්ඩ එක ආයෝජනය කරන්න පුළුවන්. ඊට අමතරව අපිට මේ මුදල් සමානකම් කියලා කියන අපිට ඕනනම් කිලිවල තැන්පතුවක්. ඒක මුදල් සමාන දෙයක් නේ තැන්පතු කියලා කියන්නේ. අපිට ඕනනම් බැංකුවල ගිහලා බැංකු තැන්පතු විදිහට තියලා ඉවරලා තියන්න පුළුවන්. ඒතර ඒකත් එක විදිහක ආයෝජනයක්. ඊට අමතරව ව්‍යුත්පන්න කියලා කියන ටිකක් සංකීර්ණ ආයෝජන උපකරණයක්. ඒතර ඒක ගැන නපුර දැනගන්න ඕනේ. ඒතර මේකෙන් කියන්නේ අපිට ඕනනම් එක ආකාරයේ වත්කම් වල අපිට ආයෝජනය කරන්න පුළුවන්. සමහරවිට දැන් මේ අපි කියුවේ මූල්‍යවත්කම් නේ බැඳුම් කර කොටස් ඔක්කොම ඒවා අපි කියන්නේ මූල්‍යවත්කම් නේ. ඒතර මූල්‍යවත්කම් වලින් එහා ගිහිල්ලා ඕනනම් අපිට ඕනනම් ඉඩමක් අරන් දාන්න පුළුවන්. නැත්නම් වාහනයක ආයෝජනය කරන්න පුළුවන්. නැත්නම් රත්තරන් බඩුව අරගන්න පුළුවන්. ඒ වගේ මූල්‍ය නොවන වත්කම් වල උනත් ආයෝජනය කරන්න පුළුවන්. ඒතර මෙන්න මේ වගේ ආයෝජන කලබක් කියලා කියන්නේ අපිට තියෙන ලක්ෂ්‍ය හරි ලක්ෂ දෙක හරි කී හරි විවිධ. ඒ කියන්නේ මේක විවිධ තැන්වල ඒ කියන්නේ විවිධාකාරයේ ආයෝජන වල
තැන්පත් කරලා ඉවරලා අර ඒ විවිධ ආයෝජන වලින් සමාන්‍ය ආයෝජන සමූහයකට තමයි අපි මේ ආයෝජන කලබක් කියලා කියන්නේ. ඒතර කලබක් සාමාන්‍යයෙන් ආයෝජන විවිධ කූඩවලට විවිධාංගීකරණය කිරීමට අපේක්ෂා කරන තරමකින් අවදානම අඩු කරලා. දැන් මේක තමයි අපිට තියෙන වැදගත්ම පොයින්ට් එක නේ. ඒතර වැදගත් පොයින්ට් එක කියන්නේ මොකද? මේ වැදගත් වචන බලන්න මම නිල් පාටින් දාලා තියෙනවා. විවිධාංගීකරණය කරනවා කියලා අපි මේකට කියනවා. ඒ කියන්නේ විවිධාංගීකරණය කරනවා කියලා කියන්නේ අපේ තියෙන ඔක්කොම සල් එක තැනක දාන්න නැතුව අපි මේක විවිධ ආයෝජන වලට කඩනවා. ඒතර ඒකට අපි කියන විවිධාංගීකරණය කියලා. එහෙනම් විවිධාංගීකරණය කියන්නේ අපේක්ෂා කරන්නේ මොකද? අපේක්ෂා කරන්නේ අර මොකක් හරි එක ආයෝජනයකට මොන හරි වුණත් එහෙම අනිත් ආයෝජන හරි ආරක්ෂා වෙනවා. ඒ කියන්නේ අපේ අවදානම අඩු වෙනවා. කියන්නේ අපිට තියෙන මුදල් ටික සම්පූර්ණ නැති වෙලා යෑමේ අවදානම අපි මේ විවිධාංගීකරණය මගින් අවම කරනවා. හරිද? ඒක තමයි ආයෝජන කලමක බලාපොරොත්තු වෙන්නේ. ඒතර මේ පාඩමේ අපේක්ෂා වෙන්නේ කලම ප්‍රතිලාභ කලමේ ලක්ෂ්‍ය පිළිබඳ කෙටියෙන් දැනුමක් ලබා ගන්න. ගොඩක් ඇතුළට අපි ඉගෙන ගන්න යන්නේ නැහැ. සරලව අපි මූලික ලක්ෂණ කිහිපයක් විතරක් තමයි මේ පාඩමයට ඉගෙන ගන්න. ඊට පස්සේ ඔයගලන්ට හම්බෙන බහුලව හම්බෙන ප්‍රශ්නයක් තමයි මොකක් හරි ආයෝජන කලබක් දීලා ඕකේ ප්‍රස්තාරයකව දක්වන්න කියලා අපිට කියනවා. ඒතර ගොඩක් වෙලාවට පයි ප්‍රස්තාරයක් කරේ මෙතන ස්තම්භ ප්‍රස්තාරයක් කළා. ඔයගොල්ලෝ දැන් ප්‍රස්තාර පාඩම ඉගෙනගෙන තියෙන්නේ මුල් කොටසේ. එතකොට අපිට ඒ දැනුම භාවිතා කරලා ඉවරලා අපිට දැන් ලක්ෂයක් දුන්න කියලා හිතන්නකෝ. දැන් ලක්ෂයෙන් කවුරු දැන් මේ ලක්ෂයක ආයෝජනයක් කියලා හිතන්නකෝ. ආයෝජනය කළා තියෙන 30000ක් ගිහින් ඉවරලා භාණ්ඩාගාර බැඳුම් කරවලා ආයෝජනය කරනවා. භාණ්ඩාගාර බිල්පත්වල 25000ක් දානවා. ඒතර ආයතනික බැඳුම් කරනවා. දැන් සමාගම් බැඳුම් කරවලා 15000ක් දානවා. ඊට පස්සේ ව්‍යාපාරවල කොටස් වල අපි ගිහිල්ලා බැංකුවක කොටස් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි ටෝකියෝ සිමෙන්ති සමාගමේ කොටස් ගන්නවා. ඒතර ඒ වගේ මොකක් හරි එහෙම නැත්නම් ඒ වගේ මෙතන ජෝන් කීල්ස් ලගේ කොටස් ගන්නවා. ඒ වගේ කොටස් වල ආයෝජනය කරලා තියෙන පුළුවන් 20000ක්. ඊට පස්සේ අපි තව මොකක් හරි බැංකුවක ගිහලා ඉවරලා ස්ථාවර තැන්පතුවක් දානවා තව 10000ක්. ඔය විදිහට කොහොම අපේ ලක්ෂ්‍ය විවිධ ආයෝජන වල බෙදලා තිබ්බහම ඒතර අපිට පුළුවන් මේ විවිධාකාරයේ ආයෝජන වල අපි අර මුළු මුදලෙන් දාපු ප්‍රතිශතය හොයන්න නේ. එතකොට දැන් අපි භාණ්ඩාගාර බැඳුම් කරවල දැන් 30000ක් නේ අපේ තිබ්බ මුළු මුදල ලක්ෂයයි. එහෙනම් ලක්ෂයෙන් 30000 කියලා කියන්නේ 130යි නේ. ඒතර ඒ විදිහට අපිට මේ එක එක ආයෝජන වලට අපි වෙන් කර ප්‍රතිශත හොයලා ඒ ප්‍රතිශත ටික වෙලා අපිට මේ වගේ පයි ප්‍රස්තාරක වගේ දක්වන්න පුළුවන්. කලබේ සංයුතිය තමයි අපි මේ ප්‍රස්තාරිකව දක්වන්නේ. ඊට පස්සේ දැන් මේ ප්‍රස්තාරිකව දක්වපු එකට අදාළ වගුව තමයි මේ දීලා තියෙන. දැන් මේ උදාහරණෙ දරන් අපිට මුළු වටිනාකම තිබිලා තියෙනවා කොච්චරද? ලොකු මුදලක් තියෙනවා නේද? මිලියන 173ක් තියෙනවා නේ. මිලියන 173.5ක මුළු ගාණක් තමයි මෙයා ආයෝජනය කරලා තියෙන්නේ. භාණ්ඩාගාර බැඳුම් කරවල දාලා තියෙන මිලියන 100ක්, භාණ්ඩාගාර බිල්පත් වල මිලියන 20ක් දාලා තිනවා, ආයතනික බැඳුම් කරවල මිලියන 25ක් දාලා තිනවා. කොටස් වල මිලියන 18.5ක් දාලා බැංකු තැන්පත් වල මිලියන 10ක් දාලා. දැන් අපිට පෙන්නලා තියෙනවා අර භාණ්ඩාගාර බැඳුම් කරලා ආයෝජනය කර ප්‍රතිශතය හොයන විදිහ කොහොමද හොයන්නේ? භාණ්ඩාගාර බැඳුම් කරලා ආයෝජනය කළා මිලියන 100ක්. මුළු ආයෝජනය කොච්චරද? මිලියන 173.5. ඒතර මිලියන 100 173.5 ප්‍රතිශතයක් විතර හොයලා තමයි ආයෝජිත ප්‍රතිශතය හොයන්නේ. ඊට පස්සේ එක එක්කෙනාගේ සාමාන්‍ය ප්‍රතිලාභය බරතබ ප්‍රතිලාභය දෙන්න තියෙනවා. දැන් මේක මේ අපි ගැටලුවක් කරනකොටම තවදුරටත් හදාරමු. හරි. ඊට අමතරව අපිට පුළුවන් ආයෝජනයක සම්මත ප්‍රමත ව්‍යාප්තිය ඇසුරින් අපිට පුළුවන් ආයෝජනයක අපි බලාපොරොත්තු වෙන ප්‍රතිලාභයේ කිසියම් ප්‍රතිලාභ මට්ටමක් ඉක්මවන්න පුළුවන් සම්භාවිතාව ගැන ඒකත් අපි ගැටලුවක් ඇසුරෙන්ම කරමු. එතකොට පැහැදිලි වෙයි. ලක්ෂණ මේ ටික දැන් එහෙනම් අපි ගැටලුව වලට යමු. මොකද මේ ටික ගැටලුව වලින් කළාම ඔයගලන්ට අවබෝධ කරගන්න පහසුයි. ගොඩක් වෙලාවට කියන්නේ මේක ගැටලුව වෙන්නේ භාණ්ඩා මොනවද? ස්ථාවර ආදායම් ස්වරූපම්පත් එක්ක එකතු වෙලා එතකොට මේ මුළු ගණන් ටික අපි හදාගෙන යමු. අපි පටන් ගමු 2008 මාර්තු වලින් පටන් ගමු. ඉව ගන්න බලන්න.
හරි බලන්න. පහත වගුවේ දැක්වෙන්නේ එක්තරා සමාගමක් 2017 වසරේ පවත්වාගනු ලැබූ ආයෝජන කළපක එක් එක් වත්කම් පන්තියේ වෙළඳපොළ වටිනාකම සහ මධ්‍යන්න පෙයුම් අනුපාතිකය පිළිබඳ තොරතුරුය. 2018 වසරේ එම ආයෝජන කළපේ මධ්‍යන්න ඉපයුම් අනුපාතිකය 12ක් වනු ඇතැයි පුරෝකථනය කෙරේ. පුරෝකථනය කරපු එකකුත් දීලා තියෙනවා නේද? පුරෝකථනය කරපු මධ්‍යන්න ඉපයුම් අනුපාතිකයක් දීලා තියෙනවා. හරිද? මෙච්චරක් වෙයි කියලා දීලා තියෙනවා පුරෝකථනය කරපු එක. එසේම මේ ඉපයුම් අනුපාතිකයේ සම්මත අපගමනයේ වාර්ෂිකව 10ක් වන ඇතැයිද ඇස්තමේන්තුගත කෙරේ. يعني මේ සම්මත අපගමනයයි මධ්‍යන්න අනුපාතය බලාපොරොත්තු වෙන එකයි දීලා තියෙනවා. ඊට පස්සේ වත්කම් පන්ති වල විවිධ වත්කම් පන්තිවල ආයෝජනය කරපු අගයන් දීලා තියෙනවා. ඒතර ආයෝජනය කරපු අගයන් මේ දැන් වර්තමානයේ පවතින වෙළඳපොළ අගය මේ දීලා තියෙනවා. භාණ්ඩාගාර බැඳුම් කරවල මිලියන 120ක්, කෙටි කාලීන බැඳුම් කරවල මිලියන 90ක්, භාණ්ඩාගාර බිල්පත්වල මිලියන 30කුයි, දිගු කාලීන තැන්පතු මූල්‍ය සමාගම් සමග දාලා තියෙනවා මිලියන 120ක්. හරිද? දිගු කාලීන තැන්පතු මූල්‍ය සමාගම් සමග. හරිද? ඒතර ඉපේම අනුපාතිකත් ඒගොල්ලන්ගේ දීලා තියෙනවා. හරි. ආයෝජන කළපේ 2017 වසරේ මධ්‍යන්න ඉපේම අනුපාතිකය ගණනය කරන්න. ඕක තමයි අර මම මෙන්න මේ ස්ලයිඩ් එකේ දැක්කේ මේ මධ්‍යන්න ඉපේම අනුපාතිකය තමයි මෙතන මේ ගණනය කළේ. මේක බලන්න ඕගොල්ලන්ට පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් දැන් මම මේ ගාන බෝඩ් එකේ එතකොට ලේසිම දේ තමයි ඔයගොල්ලෝ ගහගන්න වගුවක්. හරිද? දැන් අපේ තියෙන මොනවද භාණ්ඩාගාර බැඳුම් කර තියෙනවා නේ. මේක නාම ලියන්න. T bond මේ භාණ්ඩාගාර බැඳුම් කරගෙන T bond තියෙනවා. ඒ සාමාන්‍යයෙන් කෙටි කාලෙන් තැන්පතු තියෙනවා. කෙටි කාලෙන් කියන්නේ short term නේ. short term තැන්පතු කියන්නේ. තැන්පතු තියෙනවා. ඒ භාණ්ඩාගාර බිල් පත්‍ර තියෙනවා. කියන්නේ T bill නේ. treasury bill. ස්තිගු කාලෙක තැන්පතු තියෙනවා. long term. දිගු කාලීන තැන්පතු තියෙනවා මොනවද ඇත්තට බැංකු වල නෙමෙයි හැබැයි ෆයිනෑන්ස් කම්පැනි වල මූල්‍ය තැන්පතු. මූල්‍ය සමාගම් වල තිබෙනවා. ඒ මූල්‍ය සමාගම් සමග කියන්නේ ෆයිනෑන්ස් කම්පැනි නේ. ෆයිනෑන්ස් කම්පැනි වල දාපු දිගු කාලීන තැන්පතු තියෙනවා. ඇත්තට වෙළඳපොළ අගයන් දීලා තියෙනවා මම මේක මිලියන වලින්ම කරන්නේ. මිලියන දාන්න. මිලියන 120යි මිලියන 90යි මිලියන 30යි මිලියන 120යි ඊට පස්සේ දැන් මේකේ මේ අහන්න මධ්‍යන්න ඉපයුම් අනුපාතිකේ මේක හදන ක්‍රම දෙකක් තියෙනවා. මම ක්‍රම දෙකෙන්ම හදන්නම්. එතන පළවෙනි ක්‍රමයට හදන්න අපි හොයන්න ඕනේ. දැන් මෙයාගේ මේ ඉපයුම් අනුපාතය දීලා තියෙනවා. මෙයාගේ ඉපයුම් අනුපාත මොනවද? 12.5යි. ඉපයුම් අනුපාත මොනවද? 12.5 ප්‍රතිශතයි. 12.5යි 10.5යි. තමයි 10.5යි 15යි 15යි දීලා තියෙනවා. එතන හොයන එක ක්‍රමයක් තමයි
අපේ මේ මධ්‍ය අපේ අහන්නේ මේ මුළු කලබෙම සාමාන්‍ය පෙම් අනුපාතයකින්. එතන දැන් මේ මිලියන 100 ඉස්සර හම්බෙන්නේ 12.5. මිලියන 90ට හම්බෙන්නේ 10.5. මේ මිලියන 100 ඉස්සර 15ක් හම්බෙන්නේ මේ මිලියන 8.5. එතන අපි මේ මුළු කලබෙම සාමාන්‍යක හොයන්න මොකද කරන්න ඕනේ? මෙන්න මේ වගේ මේගොල්ලන්ට අපි බරක් තියන්නේ. මේගොල්ලන්ට බරක් තියන්න ඒගොල්ලන්ගේ සාමාන්‍ය අපි හොයන්න. මේගොල්ලන්ට බරක් තියන්නේ මොකෙන්ද? මේගොල්ලන්ට බරක් තියන්නේ මෙන්න මේ ආයතනයේ මුළු කලවෙන් කොච්චර ප්‍රතිශතයක්ද කියන එක. ඒතර මේක එහෙනම් අපි හොයාගන්න ඕනේ, තව තීරුවක් ගහගන්න ඕනේ. මේගොල්ලන්ගේ ප්‍රතිශතය කොච්චරද කියලා මුළු කලවෙන් නේ. දැන් බලන්න. කොටස කොච්චරද කියලා. කොටස ප්‍රතිශතය. එතන ඒකට අපිට ඕන කරන මුළු එකතුව නේ. ඒතර එකතුව කොච්චරද? 360යි. එතකොට භාණ්ඩාගාර බැඳුම් කරන්නේ මුළු කලමේ කොච්චර ප්‍රතිශතයක් තියෙනවද? කොහොමද ඔබ හොයන්නේ? ඒක හොයන්නේ කොහොමද? භාණ්ඩාගාර බැඳුම් කරලා හොයන්නේ කොහොමද? 120 බෙදීම 360 නේ. එදිගින් CNC. මේ උත්තරේ කීයද? 33.3. 33.3 ඉන්න භාණ්ඩාගාර බැඳුම්. එතකොට මෙයා හොයන්නේ 90 බෙදීම 360 නේ. එදිගින් CNC. එයා මුළු එකෙන් 125ක් කොටස. එයා මුළු එකෙන් කොච්චරද? මෙයා මුළු එකෙන් 8.3යි. එතකොට ඔයගොල්ලෝ හදන්න දරන උත්තරය විතරක් දාගන්න. 8.3යි. ඒතර මෙයා 120 කියලා කියන්නේ ආයෙත් පාරක් කොච්චරද? 3.3. දැන් ඊට පස්සේ මම මේ කියන මේ පළවෙනි ක්‍රමයට මම මේ කියන පළවෙනි ක්‍රමයට ඊට පස්සේ හොයන්නේ කොහොමද මේ ඊට පස්සේ අපි හොයන්න ඕනේ දැන් මේ අපි දන්නවා 12.5 ගානේ හම්බෙන මුළු එකේ 33කට නේ. අපි ඊට පස්සේ හොයන්න ඕනේ බර තැබු මේ මනුපාතයේ ප්‍රතිශතය අපි හොයන්න. කියන්නේ 12.5 ගානේ හම්බෙන්නේ මුළු එකටම හම්බෙන්නේ ඒකේ 33කට විතර. ඒ කියන්නේ මේ දෙන්න ಗುಣ කරලා අපි වගක් ගහගන්න. මුණ කල්ලා ගොඩ ගහගන්න. කියන්නේ ඒක හොයන්නේ මෙහෙම. 12.5 කියන ප්‍රතිශතයෙන් අපිට හම්බ වෙන්නේ 33යි. හරිද? කියන්නේ මේ 12.5 කියන ප්‍රතිශතයෙන් අපිට හම්බ වෙන්නේ මේක දශම කරන්න ඕනේ නේද? සත්‍යයන් 12.5 33ක් වයින් කොහොමද කියලා? 3යි. හරි. ඒ විදිහට එනාගේ මෙතන දාන්න. ඔය ආකාරයට. ඒ ආකාරයට ගන්න ටික සුළු කරගන්න. එහෙනම් මෙතන දාන්න ඕනේ අපි 12.5 වැඩි කිරීම 0.3යි. මෙතන දාන්න 6.5 වැඩි කිරීම 0.2යි. මෙතන දාන්න කොච්චර? 6.5 වැඩි කිරීම 0.8ද නේ? 0.8යි තුනද? 6.3යි කියන්නේ 0.8යි. එතන ආයි 15 වැඩි කරන්න ඕනේ. ඊට පස්සේ එනවනේ අගය මේ ටික එකතු කළාම ඔයගොල්ලන්ට අගයක් තියෙන්නේ 3.5 කියලා. මේක තමයි අපේ උත්තරය. හරි. ඒ කියන්නේ අපේ 100 අපේ මුළු එකතුව හැදෙන්නේ 12.5 133ක් කියලා 10.5 125ක් කියලා 8.5 133ක් 15 133ක්. ඔය ටික එකතුව තමයි මේ මුළු කලමේ සාමාන්‍ය අනුපාතය. ඔය හොයන එක ක්‍රමයක්. හරි. අනිත් ක්‍රමය තමයි ඉතින් ඔච්චර මේ තමයි මොලේ වේසන අවශ්‍යලා ගන්න. අපි ගෙලින්න ප්‍රතිලාභ හොයාගෙන යනවා. තීව ගහගම් ප්‍රතිලාභ හොයන්න. මේ පළවෙනි ක්‍රමය. ඕනේ පළවෙනි ක්‍රමයට. මේ දෙවන ක්‍රමයේ ගෙලින්ම අපි ප්‍රතිලාභ ටික හොයාගත්තා. ප්‍රතිලාභ ගන්න කොහොමද? දැන් මිලියන 120 හම්බ වෙනවා අපිට කොච්චරද? 0.5 ගන්න. මිලියන 120 0.5 ගන්න කියලා කියන්නේ කොච්චරද? මිලියන 120 0.5 ගන්න කියලා කියන්නේ
15 15 ඒක 120ට ආකාර පිළිගන්න මිලියන 15. මිලියන 90ට තියෙන 10.5 ගන්න. ඒ කියන්නේ මිලියන 9.45. ඒවල ඉපැයිම මිලියන අනුපාතම නැහැ මිලියන ඉපැයිම වල. මිලියන 30ට 8.5 ගන්න. කියන්නේ මිලියන ආය මිලියන 120 මෙතනින් ඇවිල්ලා 115 ගන්න. දැන් මිලියන 18යි. ඊපස්සේ මේක එකතු කරන්න. ඒක තුලන් කියන 45ක්. දැන් ඉතින් සාමාන්‍ය අනුපාතිකේ මේ හොයන්න තියෙන එක. මුළු කලමෙම සාමාන්‍ය අනුපාතිකේ හොයන්න තියෙන කලමෙම මුළු ඉපේ බැලුවා. හරි. කලමේ සාමාන්‍ය අනුපාතිකය මොකක්ද? කලමේ සාමාන්‍ය අනුපාතිකය කලමේ මුළු ඉපේම බෙදීම මම මෙලිව කලමේ මුළු ඉපේම කලමේ මුළු ඉපේම බෙදීම කලමේ මුළු වටිනාකම කියන්නේ කොච්චර 45 බෙදීම 360 නේ මුළු වටිනාකම සුපරානේ සීට දෙවෙනි ක්‍රම 12.5යි දෙවෙනි ක්‍රම පළවෙනි ක්‍රමයේ වයන තුලක් ප්‍රතිශත වෙලා ටික වැඩි කරලා එකතු කරලා දෙවෙනි ක්‍රමයෙන් කෙලින්ම නිකන් ප්‍රතිලාභ ටික වල මුළු වටිනාකම බෙදුවත් ඒතර ඔයගොල්ලන් ලේසි ක්‍රමය ඔයගොල්ලෝ හදන්න හැබැයි සාමාන්‍යයෙන් මට හිතෙනවා දැන් මේ ක්‍රමේ ඔයාලට වෙලා වෙන අඩුවේ මොකද ගොඩක් වෙලාවට මේක ප්‍රස්තාරයක් අඳින්න. ඒතර ප්‍රස්තාරයේදී කොහොමද මේ ප්‍රතිශත අපිට හොයන්න ඕන. ඒතර ඒ වගේ ප්‍රතිශත පාවිච්චි කරලා මේක එමෙව ලේසි. ඒතර ඔයගොල්ලෝ බලන්න ප්‍රතිශත හොයන්න නැත්නම් මේ ක්‍රමේ ලේසි. ප්‍රතිශත හොයන අවශ්‍යතාවය නැත්නම් ප්‍රතිශත හොයන අවශ්‍යතාවයක් වෙන්නේ අර ප්‍රස්තාරයක් අඳින්න තියෙනවා. දැන් මේ ගැටලුව වෙනවා ප්‍රස්තාරයක් අඳින්න තියෙනවා. දෙවෙනි කොටස බලන්න. දෙවෙනි කොටස කියන්නේ ආයෝජන කලවේ වත්කම් සංයුතිය වට ප්‍රස්ථාරයක දක්වනවලු. දැන් වට ප්‍රස්ථාරයක දක්වන දන්නවනේ ප්‍රතිශත ටික අපි ඒගොල්ලෝ ඒක වට ප්‍රස්ථාරයක දක්වන්න තියෙනවා. ඊට පස්සේ ආයෝජන කාල පරාසය අවදානම් දැරීමේ කැමැත්ත යන කරුණු සලකා බලමින් මෙම සමාගමේ ආයෝජන උපාර මාර්ගයන් සැකෙමින් විස්තර කරන්න. හරි. මේ ප්‍රශ්නෙත් ටිකක් ප්‍රසිද්ධ ඒ කියන්නේ නිතර බහුලව හම්බෙන ප්‍රශ්නයක්. ඒක හැම අවුරුද්දෙම වගේ අහලා තියෙන ප්‍රශ්න. ඒතර අපිට මේ දීලා තියෙන කලම් දිහා බලලා ලක්ෂණ ටික විස්තර කරන්න කියලා තමයි මේ දෙන්නේ. හරිද? ඒතර මෙතෙන්දී අපිට විස්තර කිරීම සඳහා අවශ්‍ය ඒ කියන්නේ බලන්න ඕනේ ලක්ෂණ ප්‍රධාන ඒවා තුනක් තියෙනවා. එකක් තමයි කාල පරාසය, අනිත් එක අවදානම් දැරීමේ කැමැත්ත, අනිත් එක තමයි මොකක්ද? අනිත් එක තමයි මේ ප්‍රතිලාභය නේද? හරි. ඒතර දැන් මේ වගේ එකක් ආවපුවාම ඒ කියන්නේ ඔයගලන්ට තියෙන වෙලාව අනුව බලලා ටිකක් වෙලාව තියෙනවා වැඩි විස්තර සහිතව ලියන්න ඕන. මේක කඩා ගන්න ආයෝජන වලට. කියන්නේ මෙන්න මේ වගේ ආකාරයක් මේ වගේ එකක් බලන්න. කඩා ගන්න කියලා කියන්නේ මේකේ මම දැන් මෙතනදී වැදගත් ලක්ෂණ මොනවද කියන තුනක් තියෙනවා. ඒ හැම ගානේ මේ ටික තමයි විස්තර කරන්නේ. අවදානම් දැරීමේ හැකියාව.
අවදානම ගැන විස්තර කරන්න. ප්‍රතිලාභ ගැන විස්තර කරන්න. ඊට පස්සේ කාල වරාසය ගැන විස්තර කරන්න. ඉතින් කියවෙන්නද? ටික ඇසුරෙන් තමයි අපි විශ්ලේෂණය කරන්නේ. ඒතර ඔයගොල්ලෝ එහෙම බගුවක් ගන්න. දැන් අවදානම තීරණය වෙන්නේ මොකක් මතද? අවදානම තීරණය වෙන්නේ කවුරු මතද? අවදානම තීරණය නිකුත් කරන්න මත. කියන්නේ දැන් රාජ්‍ය මාර්ගයේ නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් හා වැළඳුම් කරන ආයෝජනයක් අවදානමක් තියෙනවද නැහැ. ඒවා අනිවාර්යෙන් සාමාන්‍යයෙන් මෙච්චර කාලයකට කිව්වන්නේ නැතුව දැන් නෑ. දැන් ලංකාවේ ආණ්ඩුව නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් හා වෙනුක කවදාවත් පියව නැතුව ඉඳලා නැහැ. ඒතර ඒවා අවදානම අපි ගන්න සාමාන්‍ය බිඳුවට ආසන්නයි. ඊට පස්සේ දැන් බැංකු ගත්තොත් එහෙම මොකද? බැංකු සාමාන්‍යයෙන් එනේ එහෙම වැටෙනවා අහලා තියෙනවද ඔයගොල්ලෝ? අද අපි කියන්නේ නැත ඉතිහාසයේ වැටිච්ච අවස්ථාවක් නෑ නේ. ඒ කියන්නේ බැංකුවල දාන තැන්පතු සුරක්ෂිතයි. හැබැයි ඒකට අපේ තිබ්බ අනෙත් එක මූල්‍ය සමාගම ඒවා ඇත්තට එහෙම සුරක්ෂිතද? මේ අපිට ඕන තරම් මෑත අතීතයේ උදාහරණ තියෙනවා නේද? මූල්‍ය සමාගම වැඩිච්ච අවස්ථා. ඒතර ඒ වගේ අවදානම වැඩි නේ. ඒතර අපි දැක්කා නිකුත් කරන්න අනුව තමයි නේද අවදානම තීරණය වෙන්නේ. ඒතර නිකුත් කරන්න අනුව අපි මේ ටික මෙහෙම කරමු. නිකුත් කරන්න අනුවත් අපි පොඩි වගුවක් ගහලා මෙහෙම නිකුත් කරන්න. ඒ නිකුත් කරන එක කියන්නේ මොකක්ද මම දැන් කිව්වේ? අවදානම. අවදානම කියලා ගන්න හරියට. අවදානම කියලා ගන්න හරියට. රාජ්‍ය. ඒක තව ඉන්නේ කවුද? දැන් මූල්‍ය සමාගම. ඊට පස්සේ තව මොනවද? දැන් අවදානම. ඊට පස්සේ අනිත් එක මොකද්ද? අනිත් එක දාගන්න මේක මේවා කරන කාලපරාසය. කාලපරාසය සමහර ඒවා කෙටි කාලෙක කරලා සමහර ඒවා දිගු කාලෙක. දැන් මෙතන කෙටි කාලින ඒවා කොච්චරද තියෙනවද? කෙටි කාලෙක කියලා දෙනවා. ඒවා කෙටි කාලෙක. එතෙ භාණ්ඩාගාර බිල්පත් මොනවද? ඒවත් අපි ගන්න කෙටි කාලෙක. එතෙ මේක දිගු කාලෙක කියලා හිතලා අපි කරන භාණ්ඩාගාර බැලුම් කරන දිගු කාලෙක. අපි මේක දාලා පැත්තේ කෙටි කාලෙක දිගු කාලෙක. ඒක කොහොමද කරන්නේ? දැන් රාජ්‍ය මාර්ගයෙන් නිකුත් කරපු කෙටි කාලේ ඒවා කොච්චර තියෙනවද? රාජ්‍ය මාර්ගයෙන් නිකුත් කරපු කෙටි කාලේ ඒවා තියෙනවා. බැංකු වලින් නිකුත් කරපු කෙටි කාලේ කොච්චරද තියෙන්නේ? ඒ බැංකු වල දාපු කෙටි කාලේ ආයතන කොච්චරද තියෙන්නේ? ඊට පස්සේ මූල්‍ය සමාගම් වල දාපු කෙටි කාලේ ආයෝජන අපිට තිබෙන්නේ නැහැ. ඒ රාජ්‍යයෙන් නිකුත් කරපු දිගු කාලීන ආයෝජන අපිට තිබ්බ 120ක්. බැංකු වලින් නිකුත් කරපු දිගු කාලීන ආයෝජන අපිට තිබෙන්නේ නැහැ. මූල්‍ය සමාගම් වල දිගු කාලීන ආයෝජන අපිට තිබ්බ 120ක් නේ. වගුවක් ගහගන්න මේ වගුව අත්‍යවශ්‍ය නැහැ. වගුවට කියලා විශේෂ ලක්ෂණක් දෙන්නේ නැහැ මම කියන්නේ. ඒක ගහලා පිළිවෙලට කළාම ඔයගලන්ටත් පොඩ්ඩක් නේ. ඒක පිළිවෙලක් තියෙනවා. නම් අපිට ප්‍රතිශතත් ගන්න පුළුවන්. දැන් රාජ්‍යයේ මගෙන් නිකුත් කළ දෙන මුළු ප්‍රතිශතය කොච්චරද? ඉතින් දාන 120 බෙදීම 360 නේ. කියන්නේ මේ 133 අර 108යි ගානනේ 141ක් විතර. 141ක් විතර. බැංකු වල නිකුත් කරපු එක අපි දැක්කා 125ක් නෙමෙයි. ඒකනම් ප්‍රතිශතත් ගන්න එක ගන්න පුළුවන් තමයි. මෙතන මේ මූල්‍ය සමාගම් වල අපි දැක්කා 133. කෙටි කාලීනයේ ප්‍රතිශතය ගන්න. කෙටි කාලීන කතු කොච්චරද? 120යි. 120 බෙදීම 300යි. කෙටි කාලීන ආයෝජන 133. දිගු කාලීන ආයෝජන කොච්චරද කියන්නේ? 140 බෙදීම 300යි. හරි දිගු කාලීන ආයෝජන එකතු 240යි. 240. දැන් එකතු 120යි. කෙටි කාලීන මේ කියන්නේ 166යි. ප්‍රෝග්‍රෑම් එකක් ගත්තට පස්සේ අපිට විස්තර කරන්න ලේසියි. හරි. වෙලා නැත්තම් මෙච්චර දේවල් ඕන. තියෙන වෙලාව අනුව බලලා ඔයගොල්ලෝ කරන්න.
ඊට පස්සේ කියවෙන්න යන කරුණ මොනවද? කියවෙන්න යන කරුණ තමයි කියවෙන්න යන කරුණ මේ තුනයි මේ තුන ගැන තමයි අපිට කියවෙන්නේ. ඉතින් අපි අවදානම් ගැන කියද්දි මොනවද කියවෙන්නේ? එතන සමාගම ඇවිල්ලා ආයෝජනය කරලා තියෙන වත්කම් වර්ග කීයක ආයෝජනය කරලා තියෙන වත්කම් වර්ග 4ක ආයෝජනය කරලා තියෙනවා. හරි. එතකොට මේ ආයෝජනය කරලා ආයෝජනය කරලා තියෙන මේ වත්කම් 4ක ආයෝජනය කරන්න එයා බලාපොරොත්තු වෙන හේතු මොනවද? බලාපොරොත්තු වෙන හේතු තමයි මොකද්ද? අවදානම අඩු කිරීම. අවදානම අඩු කිරීම සහ අනිත් හේතුව මොකද්ද? දැන් මේ කෙටි කාලෙන් දිගු කාලෙන් විතර වෙන් කරන්නේ. කෙටි කාලෙන් දිගු කාලෙන් විතර වෙන් කරන්න හේතුව මොකද්ද? කෙටි කාලේ නේවා දාන්න හේතුව එයාට ඉක්මනට සවල් යොමුනොත් එහෙම ඉක්මනට සල්ලි ඇදලා ගන්න පුළුවන් වෙන්නේ. දිගු කාලේ නේවා දාන්නේ සමහරවිට එච්චර සල්ලි ඉක්මනට ඕන වෙන්නේ නැති හින්දා. ඒතර මේකට අපි කියන වචනේ මොකද්ද? අපි මේකට කියන ද්‍රවශීලතාවය කළමනාකරණය කරනවා කියලා අපි කියනවා. හරිද? ඒතර මේ කෙටි කාලේ නේවා අපි දාන්නේ මොකක්ද? කෙටි කාලේ නේවා දාන්නේ අපි ද්‍රවශීලතාවය කළමනාකරණය කරනවා. ද්‍රවශීලතාවය කළමනාකරණය කරන්න තමයි කෙටි කාලේ නේවා. ඒතර අපි කියන්නේ මේ සමාගම වල වත්කම් වර්ග 4ක ආයෝජනය කළ විවිධාංගීකරණය කරලා තියෙනවා. මොකක් සඳහාද? අවදානමකරණ සහ ද්‍රවශීලතාව කළමනාකරණය කරන්න තමයි මේ කරලා තියෙන්නේ. මේ පැත්තේ මේ නිකුත් කරන්න අවදානම උතන කෙටි කාලෙන් දිගු කාලෙන් ද්‍රවශීලතාව. හරිද? ඊට පස්සේ මේ විවිධ ඒවා ගැන ඔයගොල්ලන්ගේ අදහස් ප්‍රකාශ කරලා නම් එතකොට ඔයගොල්ලෝ කියන්නේ දැන් මේ නිකුත් කරන්නේ කෙනෙක්ගෙනා පියා. රජයේ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කරන රජය අපි ආරක්ෂාකාරී ආයෝජන විදිහට තමයි ගන්න කියලා කියවනා නම් හරි. එතකොට ඊට පස්සේ කියන්න පුළුවන් ඕනනම් තවදුරටත් ගිහිල්ලා යනවා මෙන්න මේ ප්‍රතිශතය. මුළු ආයෝජනයේ 41%ක්ම අපි ආයෝජනය කරලා තියෙන ආරක්ෂිතය සැලකෙන රජයේ සුරකුම් පත්‍ර තමයි ආරක්ෂා කරලා තියෙන්නේ. හරිද? එතකොට දැන් ඊට පස්සේ අපිට යන්න පුළුවන් ඊළඟට. බැංකු තැන්පතුද සාමාන්‍යයෙන් සාපේක්ෂව ආරක්ෂාකාරී ආයෝජන විදිහට තමයි අපි සැලකන්නේ. එතකොට බැංකු තැන්පත් වල 25ක ආයෝජනය කළා. ඒ කියන්නේ මුළු ආයෝජනයේ 66%ක්ම සාමාන්‍යයෙන් ආරක්ෂාකාරී ආයෝජන වල තමයි මෙයා ආයෝජනය කරලා තියෙන්නේ කියලා අපිට කියන්න පුළුවන්. හරිද? ඊට පස්සේ කියන්න පුළුවන් මෙතෙන්ට. එයා මෙයා සාමාන්‍ය අවදානම් සහිත ආයෝජන වල ආයෝජනය කළා තියෙන මුළු ආයෝජනයේ 33% කියලා අපිට කියන්න පුළුවන්. එවල දැන් අපි අවදානම් ගැන කිව්වා. ඉතින් අවදානම් ගැන කියපු ගමන් මේ අවදානමත් එක්කම කියාගෙන යන ප්‍රතිලාභ. දැන් මේ ප්‍රතිලාභ මේ ගාන දීලා තිබ්බනේ. බලන්න භාණ්ඩාගාර බැඳුම් කරවලින් ඉපෙන්නේ 12.5යි. කෙටි කාල තැන්පත් වලින් 10.5යි. භාණ්ඩාගාර බිල්පත් වලින් 8.5යි. දිගු කාල තැන්පත් වලින් 15යි. හරිද? දැන් බලන්න අවදානම් වැඩි වෙන මොකක් වෙනවද නේද? අවදානම් වැඩි වෙන ප්‍රතිලාභය වැඩි. හරිද? කියන්නේ වැඩිපුර අවදානමක් දෙනොත් ප්‍රතිලාභෙත් වැඩි. ඒත් එක්ක අපිට කියන්න පුළුවන් වැඩි අවදානමක් ඇති මූල්‍ය සමාගම් වලින් වැඩි ප්‍රතිලාභයක් වෙන 15ක් හම්බ වෙනවා කියලා ඒ ගාම කියන්නේ නේද? අවදානම් මට්ටම් ගැන කියනකොට කියනකොට වැඩි ප්‍රතිලාභයක් හම්බ වෙන මොනවද? හම්බ වෙන මූල්‍ය සමාගම් වල අවදානමක් වැඩි කියන්න පුළුවන්. ඊට පස්සේ දැන් අනිත් ප්‍රතිලාභ ගැනත් අපි සංසන්දනයක් කරලා බලන්න පුළුවන්. දැන් භාණ්ඩාගාර බැඳුම් කරන 12.5යි භාණ්ඩාගාර බිල්පත් වල 8.5යි. දැන් මේ දෙකේම අවදානම කොච්චරද? මේ දෙකේම අවදානම සාමාන්‍යයෙන් සමානයි නේද? මේ දෙකේම අවදානම සමානයි. හැබැයි භාණ්ඩාගාර බැඳුම් කරවට වැඩි ප්‍රතිලාභයක් හම්බ වෙන හේතුව මොකද්ද? ඒ කියන්නේ සමාන අවදානමක් සහිත ආයෝජන ගත්තාම දිගු කාලීනයක් දිගු කාලයක් පවතින ආයෝජන වලට ලැබෙන ප්‍රතිලාභය වැඩි. ඒකත් අපිට සඳහන් කරන්න පුළුවන්. සමාන අවදානමක් සහිත භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කරගත්තාම දිගු කාල සීමාවක් සඳහා ආයෝජනය කරන භාණ්ඩාගාර බැඳුම් කරවට වැඩි ප්‍රතිලාභයක් හම්බ වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ රජයේ කියන්නේ කෙටි කාල තැන්පත් තිබ්බානේ. රජයේ බැංකුව වල භාණ්ඩාගාර බිල්පත් වල කොච්චර හම්බ වෙනවද? භාණ්ඩාගාර බිල්පත් වලට හම්බ වෙන්නේ 8.5යි. හැබැයි බැංකුවේ කෙටි කාල තැන්පත් වල 10.5ක් හම්බ වෙනවා. මේ දෙකම කෙටි කාලේ හැබැයි බැංකුව වල අවදානම රජයේ භාණ්ඩාගාර බිල්පත් වල සාපේක්ෂව වැඩි හින්දා එයාට වැඩි ප්‍රතිලාභයක් හම්බ වෙනවා කියලා අපිට කොහොම කියාගෙන යන්න පුළුවන්. දැන් අපි අවදානම ගැන කිව්වා, අවදානම රැස්වීම ප්‍රතිලාභ ගැන කිව්වා. ඊට පස්සේ අපි අපේ මේ ද්‍රවශීලතාව ගැන තව මොකක් හරි කියවනම් අපේ පිළිතුර හොඳටම සම්පූර්ණයි. ඒතර අපිට කියන්න පුළුවන් මුළු ආයතනයේ 33ක් කෙටි කාල තැන්පත් වල ආයෝජනය කරලා තියෙනවා. මේක ද්‍රවශීලතාවය කළමනාකරණය කරගන්න ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රවාහය කළමනාකරණය කරන්න යොදා ගන්න. වෙන්න පුළුවන් මේ 33ක් ආයෝජනය කරලා තියෙන කියලා කිව්වනම් අපේ පිළිතුර සම්පූර්ණ වෙනවා නේද?
මං කිව්වේ ගැටලුවක් කරනකොට පැහැදිලි ඒක දැන් මම මෙන්න මෙතන මේ තිබ්බ ආයෝජන කලබල ලක්ෂණ කියලා මේ ලක්ෂණ කියලා ප්‍රධාන ලක්ෂණ තියෙන මොනවද මේ බලන්න ප්‍රතිලාභ සමග අවදානම් රහිතවත්කම් සහ අවදානම් සහිතවත්කම් වල ආයෝජන නිසා තියෙන අවදානම් වට්ටම. ඒ කියන්නේ අපි අර මේ ගැටලුවේ උත්තරේදී අපි පැහැදිලි කරන්නේ අවදානමත් එක්ක ප්‍රතිලාභ එකතු කරලා අපිට පහදන්න පුළුවන්. ඊට පස්සේ අපිට කියන්න බල විවිධාංගීකරණයෙන් අවදානම් අඩු වෙන එක ඊට අමතරව අපි දීර්ඝකාලීන කෙටි කාලීන කියන එකත් එක්ක ගිහිල්ලා බලලා පැහැදිලි කළා මොකක්ද? ද්‍රවශීලතාවය නේද? ඒ ටික පැහැදිලි වුණා නම් අපිට මේ ප්‍රශ්නේ කොටසේ ලකුණු 5 තාම පහසුවෙන් ලබා ගන්න පුළුවන්. 2018 ප්‍රතිලාභයන් සමත ප්‍රමත ව්‍යාප්ති වී ඇතැයි උපකල්පනය කර සම්මත ආයෝජන කලවේ ඉපයුම් අනුපාතය 22කට වඩා වැඩිවීමේ සම්භාවිතාව ගණනය කරන්න. මේක ඔයගොල්ලෝ මේ ව්‍යාපාර ගණිතය සංඛානයේ විෂය මුල් කොටසේදී ඉගෙන ගත්තා නේද? මේ සම්භාවිතා ගණනය කරන හැටි ප්‍රමත ව්‍යාප්තිය ඇසුරේ. හරිද? ඒක මතක් කරගන්නත් එක්ක අපි මේ ගැටලු කොටස අනිත් හදමු. මොකක්ද අපි මේකට කරන්න ඕනේ අපි හොයන්න ඕනේ නේද රිසෙට් එකේ හොයන්න ඕනේ. ඒක මේ සූත්‍රය මතකද? එක්ස්ට්‍රීම මියුගේ තියෙන සිම්පල් එක. දැන් මේ මියු දීලා තියෙනවා. මියු දීලා තියෙනවා. මියු තමයි බලාපොරොත්තු වෙච්ච සාමාන්‍ය ප්‍රතිලාභ අනුපාතය කියන්නේ. එයා කොච්චරද? එයා දීලා තිබ්බ 100ට 12යි කියන්නේ. ඔව් බලාපොරොත්තු සාමාන්‍ය මධ්‍යම ඉපේම අනුපාතය 100ට 12යි කියලා දීලා. සම්මත අපගමනින් දීලා තිබ්බා. සම්මත අපගමනයත් දීලා තියෙනවා 100ට 10යි. දැන් x කීයද? අපි හොයන්න ඕනේ 22 ඉක්මවන එක නේද හොයන්න? එහෙනම් අපි හොයන්නේ මෙන්න මේවා. ස්පයිඩින් 22කට හොයන්න. හරි. දැන් අපි මේකට අදාළ සෙට් එක හොයන්න. 22 කරින 12 එනා කෙරුවනම් හරි කවුද? සෙට් රෙඩි එකේ හෙව්වනම් මෙහා එනවනේ. මේ සෙට් රෙඩි එකේ හෙව්වනම් මෙහා එනවා. මේ සෙට් එකේ කොහොමද? දැන් සෙට් එක මේ ටික තමයි හොයන්නේ. එතන මේ සෙට් එකේ එකට අදාළ එක හෙව්වම වග්ගෙන් හෙව්වම වෙනවා කියලා දිනවා දශම 6 4 1 3 මේ සෙට් එකේ හරි. මේ දෙන්න දැන් මේ වර්ගඵලෙන් දශම 4 1 3 කියලා. අපිට ඕන උත්තරේ මොකක්ද? උත්තරේ කරගෙන 8 4 1 3 කියන්නේ දශම ඔච්චර. දශම 1.5යි 8යි 7. එහෙනම් අපේ සම්භාවිතාව කොච්චර 122 ඉක්මනේ මේ සම්භාවිතාව. මොකද 15.8යි 7. දැන් බලන්න ඒකනුත් අපි ස්ලයිඩ් එකක් අතරමඟ දාලා ආවන්නේ මේ ටික කළා අපි දැන් මේකත් කළා මේ අන්තිම ස්ලයිඩ් එකේ ඉතර ස්ලයිඩ් එකනේ දැන් මේ ගැටලුවෙත් තියෙනවා ඔය වගේ මේ සාමාන්‍ය ප්‍රතිලාභය ඒකට දෙන්න ඕන අපි නේද මධ්‍යන්න ඉපේම අනුපාතය නේද මධ්‍යන්න ප්‍රතිලාභය සම්මත අපගමන දීලා තියෙන වෙලාවට අපිට කියන්න පුළුවන් මොකක් හරි අපේක්ෂිත ප්‍රතිලාභය කිසියම් මට්ටමකට පහළින් හෝ ඉහළින් ඇති සම්භාවිතාව අපිට දැන් හොයන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි බලාපොරොත්තු වෙන සම්භාවිතාව 122ක් මේක තමයි අපි කලින් ගැටලුවේ. දැන් මේ ගැටලුව මොකද වෙලා තියෙන්නේ? මේ ගැටලුව වෙලා තියෙන්නේ අපේ බලාපොරොත්තු වෙන ප්‍රතිලාභයේ 5.4ට අඩු වීමේ සම්භාවිතාව තමයි මේක වෙලා තියෙන්නේ. දැන් මේකේ සාමාන්‍ය ප්‍රතිලාභය දීලා තියෙනවා. මධ්‍යන ප්‍රතිලාභය 5.5 කියලා දීලා තියෙනවා. සම්මත අපගමනයේ 0.9ක් කියලා දීලා තියෙනවා. අර කලින් වගේ නිසෙඩ්ඩාගේ හොයනවා 5.4ට දාලා. එතකොට එනවා ඍණ 1.2 කියලා. දැන් මේකේ හොයන්න ඕනේ 5.4ට අඩු වගේනේ. කියන්නේ Z කගේ
ඍණ 1.2කට අඩු වගේ. ඒතර රීසෙට් ගියාගේ ඍණ 1.1 ඍණ 1.2කට අඩු වගේ කියන්නේ මෙහෙම ප්‍රස්ථාරයක් දාම මේකේ මුල් මේ වල් භාග කොටසනේ. ඒතර මේ මුල් වල කොටස 0.1 ඍණ 1.2කට අදාළ රීසෙට් ඩාගේ ඇවිල්ලා දෙනවා 0.112 කියලා. ඒතර ඒක කෙලිම අපිට ගන්න පුළුවන් මේ විදිහට 11.1 කියලා නේ. දාන කොටස ආපු හින්දා කලින් එකේ අර 0.84 ගාන ආපුවාම අර සෙට් ඊයද මේ එකට වඩා වැඩි ටිකනේ අපිට වෙනවා. එතකොට අපි 1 ඍණ 0.8 කියලා ගත්තා. දැන් මෙතන කෙලිම Z ඇවිල්ලා මේ x ගේ 5.4ට අඩු වෙගෙන Z ගේ ඍණ 1.2 අඩු කෑල්ලේ වර්ගඵලන වෙනවා. එතන කෙලිම අපිට මේ 0.11 උත්තරෙන් 11.12 කියලා ගන්න පුළුවන්. අඩු කර කර ඉන්න දෙයක් නැහැ නේ. හරි. ඒතර ඒ වගේ ගැටලුවක් හදාගන්න ඔයගොල්ලන්ට අට මාර්තු අපි හැදුවා. බලන්න 17 මාර්තු වල මාර්තු වල මම මුළු ගැටලුවම හදන්න යන්නේ නැහැ. මොකද කලින් ගන්නවා වගේ මේන්ද එතන දීලා තියෙනවා පහත දැක්වෙන්නේ 31/12/2016 දිනට ශ්‍රී ලාංකික සමාගමක් සතු ආයෝජන කළඹක වෙළඳපොළ අගය පිළිබඳ වාර්තාවක්ලු එම ආයෝජකයා සතු වාර්ෂික වූපන්නගේ 10.5ක් වන අර්ධ වාර්ෂික ගෙවල් ලබන 31/12/2018 තව අවුරුදු දෙකකින් කල් පිරෙන මුහුණත් අගය 27 ලක්ෂ නෑ ඔච්චරද මිලියන 27ක් නේ 27 මිලියන 5 ලක්ෂ මිලියන 27.5ක් වන බැඳුම් කර එක්ස්ට්‍රේනියක් පමණක් ඇත. එම සමාගම් ලියාපදිංචි මූල්‍ය සමාගම්හි කෙටි කාල තැන්පත පවත්වාගෙන යන අතර දීර්ඝ කාලීන තැන්පත බලපත්‍රලාභී වාණිජ බැංකුවල පවත්වාගෙන යනු ලබනවා කියලා අර වගේම වගුවක් දීලා තිනවා. මෙම ආයෝජන කළඹේ 31/12/2016 දිනට ඇති සාමාන්‍ය පෙම් අනුපාතික ගණනය කරන්න. දැන් මම ක්‍රම දෙකක් කියලා කිව්වා. එක ක්‍රමයක් මොකක්ද? අර ඔය එක එකේ ප්‍රතිශතය හොයන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රතිශතය හොයලා අර සාමාන්‍ය උපයන අනුපාත වලින් වැඩි කරන් ගිහින් එකතු කරලා උත්තරේ ගන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම දැන් වෙළඳපොළගේ භාණ්ඩාගාර බැඳුම් කරනවා කොච්චර මිලියන 23.75ක් නේ. ඉපේම අනුපාතික 11.5ක් කියලා කියනවානේ. ඒතර 23.75 11.5න් වැඩි කරලා උත්තරේ ගන්න පුළුවන්. ওই විදිහට උත්තර හතර අරන් ඉවරලා ඒ උත්තර හතර එකතුව අර වෙළඳපොළගේ අංගවල මුළු එකතුවෙන් බෙදලත් ඔන්නම් හදන්න පුළුවන්. කොහොම හරි ක්‍රම දෙකකින් එකකින් හදලා රෝමිලකයකට උත්තරයක් ගන්න ඕන 10.1 කියලා. හරිද? ඊට පස්සේ ආයෝජන කළඹ එක් එක් වත්කම් පන්තිය ඒවට අදාළ ප්‍රතිශතයක් වට ප්‍රස්තාරයක් දක්වන්න. දැන් ඒකත් ඔයගොල්ලන්ට කරගන්න පුළුවන් නේ. ඊටසේ රෝමිලකම් 3 අහනවා 31/12/2016 දින පැවති ආයෝජන කළඹේ තත්ත්වය පිළිබඳ කෙටි වාර්තාවක්. ආයෝජන කළඹේ වත්කම් ව්‍යුහය, වත්කම් සාමාන්‍ය පෙයින් සමාගමේ ආයෝජන උපාය මාර්ග සහ ආයෝජන කළඹේ අවදානම් ව්‍යුහ පිළිබඳ කරුණු සැලකිලි ගනිමින් ඉදිරිපත් කරන්න. දැන් අවදානම් ගැන කියන්න ඕගොල්ලෝ දන්නවා. අවදානම් ගැන කියද්දී භාණ්ඩාගාර බැඳුම් කර තියෙනවා, භාණ්ඩාගාර බිල්පත් තියෙනවා. ඒතර ඒවා ඇවිල්ලා රජයේ ශූන්‍ය අවදානමක් සහිතව. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් බලපත්‍රලාභී වාණිජ බැංකුවල ඊට වඩා අවදානමක් තියෙනවා. මූල්‍ය සමාගම තමයි මෙතන අවදානම් සහිත තැන්පතු විශේෂය. ඊට පස්සේ අවදානමත් එක්ක අපිට අපේ ප්‍රතිලාභ සංසන්දනය කරන්න පුළුවන්. මොකද්ද ප්‍රතිලාභ සංසන්දනය කරද්දී? අවදානම වැඩි. හරි. එතකොට වැඩිම ප්‍රතිලාභයක් තියෙන්නේ මොකද? බලපත්‍රලාභී වාණිජ බැංකුවල. එතකොට අපිට කියන්න පුළුවන් දැන් දිගු කාලීන ආයෝජන මොනවද තියෙන්නේ? භාණ්ඩාගාර බැඳුම් කරේ බලපත්‍රලාභී වාණිජ බැංකුව. ඒතර ඒ දෙක සංසන්දනය කරලා බලනවා අවදානම් වැඩි බලපත්‍රලාභී වාණිජ බැංකුවලින් අපිට විශාල ප්‍රතිලාභයක් අපිට හම්බ වෙනවා. ඊට පස්සේ ඒ කියන්නේ ඊට කලින් අපිට කියන්න පුළුවන් එකම කාල පරාසයක් ගත්තාම පස්සේ අවදානම් වැඩි වර්තම වැඩි ප්‍රතිලාභයක් හම්බ වෙන්නේ නේ. ඒතර භාණ්ඩාගාර බිල්පතුවේ මූල්‍ය සමාගම කෙටි කාලිනව කියලා දීලා තියෙනවා. ඒතර අවදානම් වැඩි මූල්‍ය සමාගම් වලට වැඩි උපයන අනුපාතයක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඒකම කියන්න පුළුවන් එකම අවදානමක් සහිත ආයෝජන ගත්තාම ඒ වගේ කාල පරාසය වැඩි ඒ වගේ වටින ලැබෙන ප්‍රතිලාභ වැඩි නේද? දැන් භාණ්ඩාගාර බිල්පතුවේ බැඳුම් කරලා එකම අවදානමනේ තියෙන්නේ. ඒ දෙක ගත්තාම කාල පරාසය වැඩි භාණ්ඩාගාර බැඳුම් කරවල බිල්පත් වල වඩා වැඩි උපයන අනුපාතයක් හම්බ වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඊට කලින් මේ වගේ ප්‍රතිශත එහෙම හොයලා ඉවරලා ප්‍රතිශත එහෙමත් පිළිතුර ඇතුළත් කළා නම් වැඩියෙන් පහසෙන් ලකුණු ගන්න පුළුවන් නේද? ඒ කියන්නේ කෙටි කාලීන ආයෝජන කොච්චර තියෙනවද? දිගු කාලීන ආයෝජන කොච්චර තියෙනවද? ඊට පස්සේ රාජ්‍යයේ ආයෝජන කොච්චර තියෙනවද?
ඒ විදිහට ප්‍රතිශත හෙව්වනම් තවත් හොඳයි නේද? එතකොට අපිට ඊට පස්සේ අපිට කියන්න පුළුවන් ද්‍රවශීලතාව ගැන. නේද? කෙටි කාලනායජ වල තියෙන ප්‍රතිශත හොයලා ඉවරලා මේක අපි දාලා තියෙන්නේ මොකක් සඳහාද? අපිට කියන්න පුළුවන් මේක දාලා තියෙන ද්‍රවශීලතාවය කළමනාකරණය කරන්න. එහෙම නැත්නම් මුදල් ප්‍රවාහ කළමනාකරණය කිරීමට තමයි මේ කෙටි කාලින අර මුදල් වල තැන්පත් කරලා තියෙන්නේ කියලා නේද? ප්‍රතිශතත් මම මේ කියන ඔයගොල්ලෝ හදලා බලන්න 75කට වඩා වැඩි ප්‍රමාණයක් ඇවිල්ලා කෙටි කාලින වත්කම් භාණ්ඩාගාර විල්පත් සහ කෙටි කාලින තැන්පත් බලන්න නේද? භාණ්ඩාගාර විල්පත් වල මිලියන 95කුයි කෙටි කාලින තැන්පත් වල මිලියන 47.5කුයි තියෙනවනේ. එතකොට සිය ද්‍රවශීලතාවයේ කළමනාකරණය කිරීම සඳහා තමයි මේ වගේ විශාල කෙටි කාලින තැන්පත් ප්‍රමාණයක් යොදා ගන්න ඇත්තේ නේද? ඊට පස්සේ අපි විවිධාංගීකරණය කියන වචනේත් අනිවාර්යෙන් දාන්න ඕනේ. අවදානම අඩු කර ගැනීමට තමයි මේ විවිධාංගීකරණය කරලා තියෙන්නේ නේද? වර්ග 4ක ආයෝජනය කරලා කියලා ඊට පස්සේ ඔයගොල්ලන්ට අර මම කලින් කිව්වා වගේ අවදානම නිකුත් කරන්න ඇසුරින් පැහැදිලි කෙටි කාලින දිගු කාලින කෙටි කාලින දිගු කාලීන වීම සහ නිකුත් කරන්නාගේ අවදානම අනුව ප්‍රතිලාභ වෙනස් වන ආකාරය පැහැදිලි කරලා ඒවයි ප්‍රතිශතත් කියලා ඉවරලා කිව්වනම් පිළිතුර සම්පූර්ණ වෙයි නේද? හරි. කලින් ගැටලුව මම සවිස්තරාත්මකව කළා. ඒතර ඒ කැලේ විදිහට මේ කැලලත් කළා නම් හරි. ඊට පස්සේ බලන්න රෝමිලාක 4 31/12/2016 දිනට බැඳුම් කරේ වෙළඳපොළ මිල කොපමණද කියලා අහනවා. 2018 දී භාණ්ඩාගාර බැඳුම් කරේ අපේක්ෂිත මුදල් මූල්‍ය ප්‍රවාහය කොපමණද කියලා අහලා පොඩි කැලලක් මිස් කැපිලා තියෙනවා. අර අදාළ දිනයත් එක්ක මූල්‍ය ප්‍රවාහය අහන්නේ හරිද? හරි. අදාළ දිනයත් එක්ක මූල්‍ය ප්‍රවාහය තියෙනවා නේද? අදාළ දිනය මාසය හා අපේක්ෂිත ප්‍රමාණය සඳහන් කරන්න ඕනේ. අපි ඒ කොටස හදලා බලමු. උනත් අගේ දීලා තියෙනවා. දැන් මම මේක බිලියන වලින් හදලා මිලියන වලින් ලේසියට හදන්නේ. ඔයගොල්ලන්වත් දියද්දි තමයි ලේසි දැන් 27යි. දැන් ඔයගොල්ලෝ වැඩ කරලා තියෙන බිලියන වල ලක්ක 6ට කලින් ආවා මේ බිලියන 7.5. දැන් බිලියන 100.5. ලක්ක 6ක් තියලා මිලියන කියන එක. එකයි බිඳුවයි කියන්නේ මිලියන එකයි. ඒතර මිලියන 27.5 නේද මුහුණත්. අගය මිලියන 27.5යි. උපන අනුපාතිකය 10.5යි. උපන අනුපාතිකය 10.5යි. පරිණත වෙනවා 31.12යි 2018. ඉතින් වෙළඳපොළ මිල දීලා තිබ්බනේ නේද? දැන් මිල. දැන් ගාගේ වෙළඳපොළ ආපේ. මිලියන 23.5. දැන් අහන්නේ මේ මොකක්ද අහන්නේ? වෙළඳපොළ මිල නේ අහන්නේ. දැන් ඒ කියන්නේ දැන් මේ ඇවිල්ලා මේ වෙළඳපොළ මිල අහනවා කියලා කියනවා. දැන් ඔයගොල්ලෝ හදන්නට කලින් කූපන් ටික ඔයාලා මුණත් අගයත් හොයලා පළදාවකුත් හොයලා මේ පළදාව දීලත් නේ. ඒක හදන්නේ කොහොමද? හිමාතලි වල සූත්‍ර දාලා මේක වෙළඳපොළ මිල අමුතෙන් හොයන්න ඕනේ. මේක වෙළඳපොළ මිල දීලානේ තියෙන්නේ. ඒතර අමුතෙන් අර නිසගාගේ හොයවෙන්න ඕනේ නැහැ. නිසගා ඔකේ කියන්නේ මේ මේක නොදී මේ දතරේ විතර තියලා පළදාවක් දුන්නා නම් මම සූත්‍ර පාවිච්චි කරලා නිසගාගේ හොයන්න වෙනවා. දැන් මෙතන වෙළඳපොළගේ දීලානේ තියෙන්නේ. පළදාවක් දීලත් නෑ කොහොමද හරි දෙනවා. ඒතර වෙළඳපොළගේ දීලා තියෙනකොට කෙලින්ම අර මේ වෙළඳපොළ මිල කියලා බලාපොරොත්තු වෙන අර 100ක මිල බලාපොරොත්තු වෙන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේකේ පොදු සම්මතයක් විදිහට අපි කියන්නේ
බැඳුම් කරේ කියන්නේ බැඳුම් කරේ මිල කියන්නේ 100කට මිල කියන්නේ. කියන්නේ බැඳුම් කරේක සම්මත මුහුණත් අගය කියලා අපි ගන්නේ 100කට. සම්මත මුහුණත් අගය කියලා ගන්නේ 100කට. එතන මේක වට්ටමට කියන්නේ වට්ටම් පිටට තියනවා නම් එහෙනම් 93 95 ඔය වගේ මිලකට දිමිලට තියනවා නම් මොකද තියෙන්නේ? 105 108 ඔය වගේ 100ට වැඩි මිලට. සම්මත මිල කියලා ගන්නේ 100. එතන මේ බැඳුම් කරේ මිල කියලා අහන්නේ මේ 100ක මිල අහන්නේ. බැඳුම් කරේ 100ක බැඳුම් කරේ මුහුණත් වගේ 100ක දැන් මිල අහන්නේ. දැන් මුහුණත් වගේ 27.5 මිලියන 27.5ක මිල කොච්චර? 0.5ක දැන් මිල 23.75යි. බැඳුම් කරේ මුහුණත් වගේ මිලියන 27.5කගේ දැන් 23.75 මුහුණත් වගේ නිකම්ම රුපියල් 100ක දැන් වෙනදබල මිල අහන්නේ. 27.5ක් කියන්නේ 23.75ක් නේ 100 කගේ හොයන්න මොකද කරන්න ඕන 100 කගේ මොකද කරන්න හොයන්න 25ක මිල 23.5ක් නම් එකක වෙල හොයන්න මොකද කරන්න ඕන 23.75 අපි බෙදන්න ඕනේ 37.5 100ක මිල 100 වැඩි කරා ඔක සුළු කළා ඔයගොල්ලන්ගේ උත්තරයක් අපි කියේ 86.36 උත්තර මේක බලාපොරොත්තු වෙන උත්තරය ඇවිල්ලා රුපියල් 86.36යි 730යි තමයි මේ බැඳුම් කරේ මිල කියලා මේ බලාපොරොත්තු වෙනවා. තේරුණානේ? මිලියන 23.27.5ක මුණත් වගේ දැන් මිල මිලියන 23.75ක් නම් 23.75ක් නම් එකක මිල හොයන්න අපි මොකද කළේ? මිල හොයන්න අපි මොකද කරේ? 27.5 බෙදුවානේ. දැන් මුණත් වගේ 100කට අදාළ මිල තමයි මේ හරි. මුණත් වගේ 100කට අදාළ මිල තමයි මේ. කොහොමද තේරෙන්නේ? 100ට වඩා අඩු වගේක් කියලා නේද? මොකද හේතුව දැන් මිල මුණත් අගේට වෙන්න පුළුවන් දැන් අඩු වෙන්නේ. ඒ කියන්නේ ඒ වගේ 100 කියන්නේ සම්මත මුණත් අගේ 100ට අඩු මිලකට තමයි දැන් විකිරෙන්නේ. මුණත් අගේ 27.5 මිලියන දැන් අගේ විකිරෙන්නේ 27.5කට. ඒ කියන්නේ සම්මත මුණත් අගේට 100ට සාපේක්ෂව දැන් මිල 100ට අඩු වගේක් වෙනවා. මේක පාවිච්චි කරලා මෙතේ බලන්න. හරි ඊට පස්සේ අර අන්තිම අවුරුද්දේ මේ 2018 අවුරුද්දේ මුල ප්‍රවාහයන් අහලා තිබ්බනේ. දැන් ඒක හොයන්නේ කොහොමද? ඒක හොයන්නේ දැන් මම කියවනේ කූපන් හැමතිස්සෙම ගන්න කරන්නේ මොකක්වත් කූපන් හැමතිස්සෙම ගන්න කරන්නේ වැරදපලාගේ මතද නෑ කූපන් එකේ හැමතිස්සෙම අපි ගන්න කරන්නේ මුලත් අරින්නේ නේද වසරක් සදා කූපන් ආගේ කොහොමද හොයන්නේ වසරක් සදා කූපන් ආගේ හොයන්නේ දැන් මම බිලියන 27.5 දික් කරන මියන මුළු මුණත් ආගේ කොච්චරද 27යි 5යි බිලියන මුළු කූපන් ආගේ කොච්චරද කූපන් ආගේ කොච්චර මෙයා වැඩි කිරීම 110.5 නේ ඒකෙන් උත්තරයක් කියනවා අපිට කොච්චරද 8,87,500යි කියලා එනවා. දැන් මේක කියලා තිබ්බන්නේ දවසකට දෙපාරක් කූපන් ගියනවා කියලා. එහෙනම් දවසකට දෙපාරක් කූපන් ගියොත් එක් කූපන් ගෙවීමක් අගය කොච්චරද? මෙන්න මෙයාව අපි බෙදන්න ඕනේ දෙකකින්. එකෙන් එනවා අපිට 14,43,750. මේ තමයි කූපන් ආගේ අපි. ඊට පස්සේ අහලා තිබ්බනේ මූල ප්‍රවාහය කාලයත් එක්ක දෙන්නේ කියලා නේද? 2018 අවුරුද්ද. 2018 අවුරුද්ද කූපන් ගේ කීයක් තියෙනවද? 2018 අවුරුද්ද කූපන් ගේ දෙකක් තියෙනවා. අවුරුද්ද දෙපාරක් කරනවා. එහෙනම් දැන් කල් පිරෙන්නේ කොහොමද 2018යි 12යි 31යි ඒ අන්තිම එක 31යි 12යි 2018 කියන අන්තිම එක. වෙන මාස 6කට කලින් ආයි කෝපන් ගේමක් කරනවා. මේ කියන්නේ කවද ජූනි 30ට. 30යි 6යි 2018. ජූනි 30 කොච්චරක් හම්බ වෙනවද කෝපන් ගේ විතරනේ 1,14,43,750ක් හම්බ වෙනවා කෝපන් ගේ විදිහට මෙදාද අසලේ. හරි. ඊට පස්සේ අන්තිම
ඒ කියන්නේ 31 12 2018 කොච්චරක් හම්බ වෙනවද? එදත් අර කූපන් ගේම් හම්බෙන්නේ නැහැ. කූපන් ගේම් අන්තිම පරණතන දවසේ කූපන් ගේම් හම් තියෙනවා. 43 750 හම්බ වෙනවා. ඕකට අමතරව මුලත් වගේත් හම්බ වෙනවා. මිලියන් 27. ඒ කියන්නේ මේ 31 12 2018 මුළු වගේ කොච්චරක් හම්බ වෙනවද? 38යි 94යි මිලියන් 28යි ගණන් හම්බ වෙනවා. දවසත් එක්ක මුල්‍ය ප්‍රවාහ දෙන්නවනේ යාළුවෝ. මේ ජූනි මාස 30 කූපන් එක විතරයි. පළවෙනි දවසේ කූපන් එකයි මුලත් වගේ ප්‍රශ්න තියෙනවා අහන්නද මේ පාඩම ටිකක් කලින් පාඩම් වලට වඩා පොඩ්ඩක් සංකීර්ණයි වගේ තේරෙනවා ඇති. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඒ ප්‍රශ්නෙත් හරිනේ. එහෙනම් බලාගෙන යන්න අපි අලුත් අවනෝච්ච කොටස් තියෙනවා මිදී. ඒ වගේ අපි කළා මේක කරමු. 19 මාර්තු වල කෙටි ප්‍රශ්නයක් බලන්න. පරිණත වීමට ඉතිරි කාලය වසර 6ක් සහ දහනමේ මාර්තු පරිණත වීමට ඉතිරි කාලය වසර 6ක් සහ කූපන් අනුපාතය 6.25ක් වන භාණ්ඩාගාර බැඳුම් කරයක් ද්විතීයික වෙළඳපොළින් මිලදී ගැනීමට ආයෝජකයෙක් 1,92,000ක් වැය කරයි. බැඳුම් කරේ මුහුණත් අගය රුපියල් ලක්ෂ 2ක් හා වර්තමානයේ වසර 6ක් සඳහා වූ ඵලදා වාර්ෂිකව 7%ක් වේ. කූපන් පොලිය ගෙවනුවේ අර්ධ වාර්ෂිකව නම් භාණ්ඩාකාර බැඳුම් කරය සඳහා වන එක් කූපන් ගෙවීමක අගය ගණනය කරයි. දැන් මේ ගොඩාක් විස්තර දීලා තියෙනවා. ඵලදාව දීලා තියෙනවා, දැන් ගත්ත මිල දීලා තියෙනවා. ඊට පස්සේ කල්පින දවස් දීලා තියෙනවා. ගොඩාක් ඒවා දීලා තිබ්බට අපිට කූපන් එකක් ගණනය කරන්න අවශ්‍ය වෙන්නේ මොනවද? අපිට අවශ්‍ය මුහුණත් අගයයි කූපන් අනුපාතිකයයි විතරයි නේද? මුහුණත් අගය කොච්චරද? ලක්ෂ 2යි කූපන් අනුපාතිකය 6.25යි නේද? ඊට පස්සේ කූපන් ගෙවීම 6.25 දීලා තියෙන්නේ වාර්ෂිකවනේ. හැබැයි කූපන් පොලිය ගෙවන්නේ අර්ධ වාර්ෂිකවනේ. එහෙනම් කූපන් එක් කූපන් ගෙවීමක අගය හොයන අපි මොකද කරන්නේ? ඔයක අර එන උත්තර දෙකෙන් බෙදන්න ඕනේ. හරි. අපි මේක ටග් ගාලා මේ විදිහට අතමු. ඒක චාමාක් නෑනේ. දෙකනේ තුනක් උපර අනුපාතික 6.25 ඕක උදාහරණ වල මේකේ දැන් කොච්චර 6200 මොනවායි කූපන් ගේව කාගේ බේසිනේ ගොඩක් විස්තර දීලා තිබ්බට අපිට ඒව අවශ්‍ය වෙන්නේ නැහැ කූපන් අගයක් ගන්න එක. බලන්න මේ ප්‍රශ්නේ. පාද සඳහන් බැඳුම් කරවල මිල ගණන් මුහුණත් අගේ රුපියල් 100ක් සඳහා. මම කිව්වේ සම්මත මුහුණත් අගේ සාමාන්‍යයෙන් අපි 100ක් කියලා ගන්න. ඒතර මොකක් හරි එක වෙළඳපොළ මිල ඇහුවොත් එම ඔයගොල්ලෝ හන්දිස්සෙන් බලන්න. මේ අහලා තියෙන මොකක්ද කියලා. ඒක ප්‍රශ්නයක් මම හිතන්නේ මේකෙත් තිබ්බා. මේ බලන්න 2019 සැප්තැම්බර් එක බලලා ඉන්නවා. දැන් භාණ්ඩාගාර බැඳුම් කරේ 31/12/2018 දිනට පැවති වෙළඳපොළ මිල ගණනය කරන්නලු. මේ බැඳුම් කරේ දිනට වෙළඳපොළ අලෙව්වේ වට්ටම් මිලක් යටතේද නැත්නම් අධි මිලක් යටතේද කියලා අහනවා. දැන් භාණ්ඩාගාර බැඳුම් කරේ වෙළඳපොළ මිල මේ දීලා තියෙන මේ කොච්චරද මේ මිලියන 100යි කියලා දීලා තියෙනවා. හරිද? ඊට උඩ දීලා තියෙනවා මේකේ මුහුණත් අගේ මිලියන 105යි කියලා දීලා තියෙනවා. හරිද? දැන් මේකෙත් වෙළඳපොළ අගේ ගණනය කරන්න හේවුවා මෙන්න මෙහෙම හොයන්නේ.
කලින් එකේ වගේම තමයි. දැන් මේක වෙළඳපොළ මිල වෙළඳපොළ මිල දීලා තියෙනවා ඒගොල්ලෝ ක්ලියර් 105යි. මොනක් වගේ ඒගොල්ලෝ දීලා තියෙන 100යි. හරි. එතන මේකේ වෙළඳපොළ මිල ඇහුවාම මොනක් වගේ 100 කට දාලා ඒක හෙව්වනම් අපි හරි හරි. සරි මොනක් වගේ 105යි කියන්නේ. මොනක් වගේ 105යි කියලා දීලා තිබ්බා වෙළඳපොළ මිල 100යි කියලා දීලා තිබ්බා. එහෙනම් දැන් වෙළඳපොළ මිල හොයන්න කිව්වම අපි මේ අර මේක මොනක් වගේ ප්‍රතිශතයක් විතර වෙළඳපොළ මිල කීයද කියලා හෙව්වනම් අපි අර කලින් ගාන වගේ කලින් ගාන අර 23යි ගාන 27යි ගාන මේක ඒ වගේ වෙළඳපොළ මිල දැන් වෙළඳපොළ වටිනාකම බෙදන්න ඕන නැත්නම් කියන්නේ මේක තනතර පළදාව අර සූත්‍ර දදා ඉන්න දෙයක් නෑ මොකද මිල දීලා තියෙන්නේ දැන් මිල දීලා තියෙනවා සම්මතගේ 100කට දාන මිල හේවන ගන්න නැත්නම් ඇවිල්ලා චරිත 105යි එතන මිල 100යි ඕකෙන් එන්නේ උත්තර 90 විතර හරි ත්‍රේන්නේ 90 යන 96ක් ආවා මේ 96 තමයි අර වෙළඳපොළ මිල ඒක තමයි බලාපොරොත්තු වෙන උත්තරය හරි. ඒතර 100ට වඩා අඩු වගේක් නේ 96 කියලා කියන්නේ. ඒතර ඕක අලෙව් වෙන්නේ වට්ටම් මිල ගන්නේ. ඒතර ඒක කිව්වනම් හරි. අපි අර ප්‍රශ්න ගන්නකො. රාත් සඳහා බැඳුම් කර මිල ගණන් මුහුණත් වගේ 100ක් සඳහා නිවැරදිව වාර්තා කර නොමැති බව ඔබ විසින් වටහා ගනියි. වැරදි සහගත ලෙස වාර්තා වී ඇත්තේ කුමන බැඳුම් කර මිල දානවා. ඒ බැඳුම් කරේ මිල 105ලු කූපන් අගය 5.5ලු ඉපේම අනුපාතික 4.4ලු. දැන් අපි දන්නවා ඉපේම අනුපාතය කියලා කියන්නේ ඔය කියන්නේ පළදාව නැත්නම් බලාපොරොත්තු වෙන අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතික නැත්නම් අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතික නැත්නම් වැදගත් පොලිය නේද? දැන් මෙතන කූපන් අගය ඇවිල්ලා දෙනවා බලාපොරොත්තු වෙන එකට වඩා වැඩියෙන් නේද? 5.5ක් දෙනවා නේ. එහෙනම් අනිවාර්යෙන් මේක මුහුණත් අගයට වඩා වැඩි මිලකට අලෙ වෙන බැඳුම් කරයක් වෙන්න ඕනේ නේද? මොකද කූපන් අගය වැඩිපුරත් එක්ක හම්බ වෙනවනේ. එහෙනම් ඒ වල ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ යන B වලට. B වලට ගියාම ඉපැයීම අනුපාතික 8.5යි කූපන් අගය එච්චර හම්බෙන්නේ නැහැ. එහෙනම් මේක 100ට වඩා අඩු මිලකට වට්ටම් මිලකට අලෙවි වෙනවා. එතන එහෙනම් ඒකත් හරි. ඊට C වලට ගියාම ඉපැයීම අනුපාතික 6.5යි බලාපොරොත්තු ඒ කියන්නේ හම්බෙන කූපන් අගය අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතිකයට වඩා අඩුයි නේද? එහෙනම් 100ට වඩා අඩු එකක් වෙනවනේ. හැබැයි බැඳුම් කරේ මිල 100යිලු. 100 කියන්නේ සමාන මිලනේ. එහෙනම් කූපන් අගය ඉපැයීම අනුපාතිකය සමාන වෙනවා 100 වෙන්න. කියන්නේ C ඇවිල්ලා වැරදි එකක් නේද? වැරදි ලෙස තමයි මේ විල වාර්තා වෙලා තියෙන්නේ. එහෙනම් C වැරදි. ඊට පස්සේ D වලට යන්නකො ඉපේම අනුපාතික 6.5යි කූපන් අගය 7.5යි. වැඩිපුරත් එක්ක කූපන් ගෙවන අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතයට වඩා එහෙනම් C වඩා වැඩි මිලකට තමයි මේක අලෙවි වෙනවා. එතන හැබැයි C වඩා අඩු 96ක් තමයි දීලා තියෙන්නේ. එහෙනම් C හා D ඇවිල්ලා වැරදි ලෙස තමයි මිල වෙලා තියෙන්නේ නේද? එහෙනම් උත්තරේ ඈ C හා D. හරි. මේ ප්‍රශ්නෙත් කලින් විදිහටම හදන්න පුළුවන්. ප්‍රශ්න කලින් විදිහට හදන්න. ගියා මේකට. 2018 මාර්තු ආයෝජකයෙකු දින 364ක පරිණත කාලයක් සහිත මුහුණත අගය රුපියල් මිලියනයක් වන නේද? රුපියල් ලක්ෂ 10ක් වන භාණ්ඩාගාර බිල්පතක් මිලදී ගැනීම සඳහා පළමුව නිකුත් කරන විටදී රුපියල් 9,15,000ක් ගෙවනු ලබයි. මෙම බිල්පත් ආයෝජනයේ වාර්ෂික ප්‍රතිලාභ අනුපාතිකය ගණනය කරන්න. හරි. දැන් මෙච්චර වෙලා අපි හිතුවේ භාණ්ඩාගාර බැඳුම් කරවන්නේ ගොඩක් වෙලාට අපි හිතුවේ දැන් ඔන්න අපිට හම්බෙලා තියෙනවා භාණ්ඩාගාර බිල්පතක්. දැන් භාණ්ඩාගාර බිල්පතෙත් අපිට දීලා තියෙනවා මොකද්ද? අපිට දීලා තියෙනවා මුහුණත් අගය. මුහුණත් අගය රුපියල් ලක්ෂ 10යි. හරි. දැන් ඔන්න බිල්පත් ඇවිල්ලා මේක
ආරම්භය වසරකට තමයි මේක ගත්තේ. මෙයාට අවුරුද්ද අන්තිමේදී කොච්චරක් හම්බ වෙනවද? මෙයාට අවුරුද්ද අන්තිමේදී හම්බ වෙනවා තාගිලිත් ලක්ෂණ. කූපන් ගෙවීමක් ගැන කියනවාද? නැහැ. කූපන් ගෙවීමක් ගැන කියන්නේ නැහැ. ඒතර කූපන් අදාළ නැහැ. කූපන් දාලා තිබ්බොත් එහෙමයි. ගොඩක් වෙලා බිල්පත්වල කූපන් නැති තමයි කූපන් නැහැ. ගොඩක් වෙලාවට මේ ශූන්‍ය කූපන් සෝරගොම්පතක් විදිහට තමයි මේක යන්නේ. ඒතර කූපන් එකක් අදාළ වෙන්නේ. ඒතර මෙයාද ගන්න කීයකට? මෙයා ආද වියදම් කරන්නේ 9 ලක්ෂ කොච්චරද? 9 ලක්ෂ 15000. අහනවා මෙයාගේ වාර්ෂික ප්‍රතිලාභ අනුපාතය කොච්චරද? දැන් මෙයා අද වියදම් කරන 9 ලක්ෂ 15000. අවුරුද්දකින් මෙයාට කොච්චර හම්බෙන්නේ? 9 ලක්ෂ 10ක් හම්බෙන්නේ. එහෙනම් මෙයාට කොච්චර ලාභයක් හම්බුනද? අර වැඩිපුර හම්බෙන ටික නේ. ඒතරේ වැඩිපුර හම්බෙන ටික හම්බෙන්නේ අවුරුද්දක් සඳහන්නේ. එහෙනම් මේකට අපි කාලේ යන මුදලේ කාලිකගේ සැලකිල්ල කරලා වට්ටම් කරන්න ඕනේ. ඒකෙන් තමයි අපි ප්‍රතිලාභ අනුපාතය ගන්නේ. කරන්නේ. ඒ කියන්නේ මෙයාට කොච්චර හම්බෙනවද? ලාභයක් විදිහට. අවුරුද්දක් නේ. අවුරුද්දට ලක්ෂ 10ක්. ලක්ෂ 5000ක්. මේ ලාභය හම්බෙන්නේ කොච්චර ආවද නැත්නම්? ලක්ෂ 5000ක් තමයි. දැන් මේකේ මුදලේ කාලිකාගේ ගැන විශේෂයෙන් මුකුත් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද වාර්ෂික එක නම් සාමාන්‍ය වල දැන් මේ අවුරුද්දට තමයි මේ ලාභය හම්බෙන්නේ. එහෙනම් මේ සරල 9,15,000 අවුරුද්දට හම්බෙච්ච ලාභය දෙන්නේ 9,15,000 තමයි අවුරුද්ද. එයාගේ ප්‍රතිලාභය. ඒක 85,000 දෙදීම. ඒ කියන්නේ 9.2 දෙකයි නම. දැන් හිතන්නකො මේකෙම අනිත් පැත්ත දීලා තිබ්බ කියලා. ඒ 9,15,000 දෙන්න නැතුව එනවා පළදාව 9.2යි. ඒවා හොයන්න කියලා. එහෙම නම් එහෙම හොයන්නේ කොහොමද? එහෙම නම් එහෙම හොයන්නේ දැන් අර බණ්ඩාර බැඳුම් කර මිල කළා වගේ විල්පත මිල කරන්නේ. ඒතර විල්පත මිල කරද්දි මම කිව්වා මොකද්ද කූපන් නැහැ නේ. එතන මේ අවසානයේ හම්බෙන මුණත්තගේ මේ ආවාරකින් එක දාන දශම බිඳුවයි 9.2 අවුරුද්දයි බෙදුවා නම් උත්තරේ එනවා. දැන් අපි සූත්‍රයක් ඉගෙන ගත්ත මතකද? 365 වැඩි කිරීම. මෙතන ඉගෙන ගත්තේ මේ දශම බිඳුවයි 9.2 වැඩි කිරීම දවස් ගණන් මාස 3ක බිල්පතක් වුණා නම් එහෙම අපි කරන්නේ. මාස 3ක බිල්පතක් නම් දශම 9.2 දීලා හරියන්නේ. එහෙම වුණා නම් දවස් 90 බෙදීම දවස් 260 කියලා උත්තර ගත්තද 260යි. මොන එකක් දාලා ඉවරලා වෙනම පොඩි අනුපාතයක වෙනවා. ඒක තමයි සූත්‍රය. දැන් මෙතන අවුරුද්දක ප්‍රශ්නයක් ගෙලින් පොඩි දාන්න. ඒ විදිහේ බිල්පතක ඵලදාව එහෙම නැත්නම් බිල්පතක ඵලදාව මෙතන නම් ප්‍රතිලාභය වෙන විට එහෙම නැත්නම් ඵලදාව දීලා දෙනනේ මිල හොයන හැටිත් ඔයගලන්ට දැන් කරගන්න පුළුවන් නේ. හරි. එහෙනම් අපිට මේ පාඩමත් අවසන් කරන්න පුළුවන්. එහෙනම් ඔයගොල්ලෝ තවත් ගැටලු හදන්න. මොන හරි ප්‍රශ්න තිබ්බොත් එහෙම දැන් අපේ තව ටික දවසකින් ඔයගලන්ට දැනගන්න හම්බෙ රිවිෂන් එකකුත් තියෙනවා. ඒතර ඒ රිවිෂන් එක දවසේ හරි හම්බෙලා මොන හරි ප්‍රශ්න ගැටලු තිබ්බොත් එහෙම අපි සාකච්ඡා කරගමු. එහෙනම් අපි මම හිතනවා මේ සාර්ථකව මේ කොටස අපි ඔයගලන්ට ඉගෙනනවා කියලා. එහෙනම් ඔයගොල්ලෝ තව මාසයක් විතර තියෙනවා නේද විභාගෙට? ඔයගොල්ලෝ හොඳින් ප්‍රශ්න ගැටලු විසඳලා සූදානම් වෙලා ඉතා ඉහළින් විභාගේ සමත් වෙන්න කියලා මම සුබ පතනවා. එහෙනම් අපි මේ පාඩම් මාලාව අදින් මේ විදිහට අවසන් කරමු. ස්තුතියි.